මධ්‍යම නිම්නය සම්බන්ධව ඊට පස්සේ අපි කතා කරන් තියෙන්නේ ගංගාවේ තුන්වන අවස්ථාව ගංගාවේ වෘද්ධ අවස්ථාව සම්බන්ධව ගංගා වෘද්ධ අවස්ථාව සම්බන්ධව කතා කරනකොට ඒක අපි තුන්වන අවස්ථාව කියලා අදහස් කරනවා ප්‍රධාන වශයෙන් ගංගාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 200ක් පමණ දක්වා කියන්නේ මුහුද ගාව ඉඳලා මීටර් 200ක් පමණ දක්වා උසට මෙම නිම්නය පැතිරෙනවා කියලා තියෙනවා මෙම අවධියට පැමිණෙන්නට ගංගාවේ ජලධාරිතාවය වැඩි ඒක අපි පැහැදිලිවම දන්නවනේ ගංගාවක අවසාන අවධියට එනකොට ගංගාවේ ජලධාරිතාවය වැඩි ඒ වගේම තමයි ගංගාවේ භාරය කියලා අපි හඳුන්වනවා කාදනය කරපු ද්‍රව්‍ය ගංගාව මගින් කාදනය කරගෙන ආපු ද්‍රව්‍ය උදාහරණයක් වශයෙන් වැලි මැටි බොරළු වගේ දේවල් සියලුම දේවල් අපි භාරය කියලා හඳුන්වනවා ගොඩ විශාල ප්‍රමාණයක් මේ අවසාන අවධියට වෙනකොට එකතු වෙලා තියෙනවා ඒ වගේම තමයි ගංගාව නොගැඹුරු ගොඩාක් ගැඹුරු නැති විශාල පළල් නිම්නයක දඟර සහිතව වංගු සහිතව සෙමෙන් ගලා බහිනවා මේ වෘද්ධ අවස්ථාවේ ඒ වගේම තමයි ගොඩක් වෙලාවට වෘද්ධ අවස්ථාවේදී ගංගාව නිරන්තරයෙන් පිටාර ගැලීම් වලට ලක් වෙනවා ඒකට හේතුව තමයි ඉහළ නිම්නයට වැස්සාම යෞවන කියන අවස්ථාවට විශාල වැස්සක් ඇති වුණොත් ගංගාවේ ඒ ජලයට කිතා වේගෙන් පල්ලෙහාට ඇවිල්ලා වෘද්ධ අවස්ථාව පරණත අවස්ථාව කියන අවස්ථාවලදී ජල ගැලීම් වලට ලක් වෙනවා. ඉතින් මේ වැඩිපුරම නිදිසාදිත භූලක්ෂණ තැන්පත් වීමෙන් නිර්මාණය වෙන භූලක්ෂණත් අපිට දැක බලා ගන්න පුළුවන් මේ වෘද්ධ අවස්ථාවේ. ඒ කියන්නේ හේතුව තමයි අර යෞවන කියන අවස්ථාවේ කාදනය කරපු දේවල් ජලය මගින් පරිවහනය කරගෙන ඇවිල්ලා වැඩිපුරම තැන්පත් කිරීමක් කරන්නේ මේ අවසාන අවස්ථාවේ. එහෙම නැත්නම් මේ ගංගාවක වෘද්ධ අවස්ථාව තමයි තැන්පත් කිරීමක් කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා ගංගාවක් මුහුදට වැටෙන තැන ඩෙල්ටාව නිර්මාණය වෙන්නේත් එහෙමයි. ඩෙල්ටා කියන ලක්ෂණය අහලත් ඇති නිර්මාණය වෙන්නේත් එහෙමයි. හරි දැන් අපි කතා කරමු ඊළඟ කාරණාව. ඔයාලට මතක ඇති මේ මම මුලින්ම කිව්වා මේ ඕනෑම බහිර්ජන්‍යකාරකයකට පොදු වූ ප්‍රධාන ක්‍රියාවලි තුනක් තියෙනවා කියලා. ඕනෑම බහිර්ජන්‍යකාරකයකට පොදු වූ ප්‍රධාන ක්‍රියාවලි තුනක්. මේක ඕනෑම බහිර්ජන්‍යකාරකයකට පොදු ක්‍රියාවලි තුනක්. මොකක්ද ඒ ක්‍රියාවලි තුන? ඒ තමයි කාදනය, පරිවහනය හා නිදිසාදනය. කාදනය, පරිවහනය හා නිදිසාදනය. ඒක ගංගාවලට, ග්ලැසියර වලට එහෙම නැත්නම් සුළං ක්‍රියාකාරීත්වයට, සාගර තරංග ක්‍රියාකාරීත්වයට මේ කියන බහිර්ජනකාරක හතරටම මේ කාදනය, පරිවහනය හා නිදිසාදනය කියන ක්‍රියාවලි තුන පොදුයි. එතකොට අපි බලමු මේ කාදනය, පරිවහනය, නිදිසාදනය පොදු ක්‍රියාවලි තුනක් නම් මේවා එකිනෙක ප්‍රභේද තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ගංගාවක කාදනය වන ආකාර කීපයක් තියෙනවා. ගංගාවක කාදනය වන ආකාර කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන ආකාර තුනක්. සමහර පොත්වල හතරක් ඇති. නමුත් ඔයගලන් ගුරුවත් පොතේ ටීචර්ස් ගයිඩ් එකේ මොකද මයික් ඔෆ් කරගන්න. ගංගාවක කාදනය වන ආකාර තුනක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ද්‍රාව ක්‍රියාව, ඝර්ෂණය. මෙන්න මෙතන වචනේ පොඩ්ඩක් හදාගන්න සංඝර්ෂණය කියලා. ඝර්ෂණය, සංඝර්ෂණය. සංඝර්ෂණය කියලා මේක හදාගන්න. මේ සංදර්ශනය කියලා වචනයක් එන්නේ ඒක හදාගන්න මේ සංඝර්ෂණය කියලා. සංඝර්ෂණය. ද්‍රාව ක්‍රියාව, ඝර්ෂණය හා සංඝර්ෂණය. ඔයගොල්ලෝ නෝට් එකේ වල හරියට ලියාගෙන නැති එක. අපි බලමු මොකද්ද මේ ක්‍රියාවලි තුන කියලා වෙන් වශයෙන්. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් කියවලෙමු මොකද්ද මේ ක්‍රියාවලි තුන කියලා. ඊට පස්සේ මම නැවතත් ආයෙ පැහැදිලි කරන්නම්. ද්‍රාව ක්‍රියාව කියලා කියන්නේ බලන්න මොකද්ද කියලා. ගංගාවේ ජලයේ ගලා යන වේගය අනුව ජල පහර වැදී ගංගාවේ පතුල් හා ඉවුරු කැඩී යාම, සේදී යාම ද්‍රාව ක්‍රියාවලිය ලෙස හැඳින්වේ.
ඉතාම සරලව තේරුම් ගන්න මම කියන්නම් ගංගාවක් ගලාගෙන යනකොට ඒ වතුර පාර නිසා ගංගාවේ මොකද වෙන්නේ දෙපැත්තේ ඉවුරු දෙකයි පතුලයි හේදිලා යනවා ඒක සාමාන්‍ය දෙයක්නේ කවුරුත් දන්න ක්‍රියාවලියක් ඒ නිසා තමයි ගංගාවේ වතුර බොර පාට අන්න ඒක අපි හඳුන්වනවා ද්‍රාව ක්‍රියාව නැත්නම් ද්‍රාවණය වී යාම ඝර්ෂණයත් ගංගාවක වෙනවා ගොඩක් වෙලාවට ඒක අපිට පේන්නේ පතුලේ වෙන්නේ ගංගාවක පතුලේ ගමන් කරන ගල්වැලි බෝල්ඩර් මොනවද මේ ගල්වැලි බෝල්ඩර් කියන්නේ බෝල්ඩර් කියන්නේ ටිකක් විශාල ගල් ගල්වැලි බෝල්ඩර් මොකද වෙන්නේ මේ පතුලේ තියෙන ගල්වැලි බෝල්ඩර් එකිනෙක වදිනවා ඒවා එකිනෙක වදිනවා වතුර පාරත් එක්ක එකිනෙක වදිනවා එතකොට මොකද වෙන්නේ තව දේව කුඩා කොටස් වලට කැඩෙනවා අන්න ඒ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ඝර්ෂණය කියලා. ඒ නිසා තමයි ගංගා පතුල් වල බෝල ගල් තියෙන රවුන්ඩ් හැඩේ ගල් තියෙන්නේ. ඊට පස්සේ සංඝර්ෂණ ක්‍රියාවලිය. ඒ ගමන් කරන ගංගාවේ පතුලේ ගමන් කරන පාෂාණ වර්ග අපි දැන් මේ කතා කරේ ගල්වැලි බෝල්ඩර් කියලා මෙන්න මේ ටික. ඒ ගල්වැලි බෝල්ඩර් වැදිලා ගංගාවේ පතුල සීරී යනවා හැරෙනවා නැත්නම් දෙපැත්තේ උරුණක් කමන්නේ. හීරියාමේ ක්‍රියාවලිය අපි සංඝර්ෂණය කියලා කියනවා. ද්‍රාව ක්‍රියාව ඝර්ෂණය හා සංඝර්ෂණය මම නිම්නයක් ඇඳලා ඒ ක්‍රියාවලිය සරලව පැහැදිලි කරලා දෙන්න මෙන්න මේ වගේ අපි ගත්තොත් ගංගාවක නිම්නයක් දැන් මෙන්න මේ ගංගාවක නිම්නයක් ගත්තොත් මේ ජල පහර නිසා ජලය නිසා මේ ඉවුරු පතුල් සේදී යනවා මොකක්ද ඒ ක්‍රියාවලිය කියන්න බලන්න ජල පහර නිසා මේ ඉවුරු පතුල් හේදෙනවා මොකක්ද ඒ ක්‍රියාවලිය කියන්න බලන්න කවුරු හරි ද්‍රාව ක්‍රියාව අන්න හරි ඊට පස්සේ අනිත් ක්‍රියාවලිය මේකේ තියෙන ගල්වැලි බෝල්ඩර් මෙන්න මේ වගේ පාෂාණ එකිනෙක වදිනවා මේවා. ඒ ක්‍රියාවලිය මොකද්ද? සංඝර්ෂණ. එකිනෙක වැදීම. ඝර්ෂණ. එකිනෙක වැදීම ඝර්ෂණය. සංඝර්ෂණය කියනවා මේවා වදිනවා පතුල් වල මේ පාෂාණ වදිනවා පතුල් වල. ඒක මේ වචනේ හැමතැනම වෙනස් වෙන්න ඕනේ. සංඝර්ෂණය කියලා ඒ ක්‍රියාවලිය අපි හඳුන්වනවා සංඝර්ෂණය කියලා. ඔන්න ඔය ක්‍රියාවලිය තුන අනිවාර්යෙන්ම දැනගන්න ඕන දේවල් තමයි මේ පාඩම හරි වැදගත් මේ සමස්ත පාඩම. සමස්ත භූරූප පාඩමේ තමයි අපි තාම ඉන්නේ. මොකද අපිට අනිත් කොටස් පටන් ගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒ නිසා අපි ඉක්මනට ඒවත් පටන් ගන්න ඕනේ. ප්‍රධාන ක්‍රියාවලිය තුනක් යනවා ද්‍රාව ක්‍රියාව, ඝර්ෂණය, සංඝර්ෂණය. එතකොට මේ තමයි කාදනීය ප්‍රභේද. නැත්තම් ගලා යන ජලය මගින් කාදනය වන ආකාරය. එතකොට මෙන්න මේ ක්‍රියාවලි තුනටම තමයි අපි ගංගාවක කාදනය කියලා කියන්නේ. මේ ක්‍රියාවලි තුනටම තමයි අපි කාදනය කියලා කියන්නේ. කාදනය කියන්නේ තනි ක්‍රියාවක් නෙමේ ආකාර තුනකින් සිද්ධ වෙන දෙයක්. එතකොට මේ කාදනය මගින් කාදනය වෙලා එකතු වෙන දේවල් ටික කාදනය වෙන දේවල් ටිකට අපි කියනවා ගංගා බාරය කියලා. ගංගා බාරය. කාදනය කරපු දේවල් ටිකට අපි කියනවා ගංගා බාරය. එතකොට මේ ගංගා බාරයේ හෙවත් කාදනය කරපු දේවල් ටික පරිවහණය වෙන්නේ ඉස්සරහට තල් වෙලා යන්නේ ගංගා ජලය මගින්මයි. අපි බැලු බැලමට සෑම ගංගාවක්ම බොර පාටට පේන්නේ එකයි. නැත්තම් ගංගාවේ පතුල පේන්නේ නැහැ. බොර පාටට පේන්නේ ඒකයි. මොකද්ද හේතුව? මේ කාදනය කරපු දේවල් නිසා ගංගාව බොර පාට පැහැයක් ගන්නවා. හරි. ඊට පස්සේ කාදනය කරපු දේවල් ටික ජලය මගින්ම පරිවහණය කරනකොට ඒකෙත් ආකාර කීපයක් තියෙනවා. අන්නේ ආකාර කීපය තමයි මෙන්න මෙතන තියෙන්නේ. තමයි ද්‍රාවණ භාරය, අවලම්බනය, පිනුම් ගමන හා පෙරලි ගමන. මේ මොකද්ද මේ ක්‍රියාවලි හතර? පරිවහණය වන ආකාර නැත්නම් ප්‍රවාහණය වන ආකාර. කාදනය කරපු වැලි, මැටි, බොරළු සියලුම දේවල් රොන් මඩ වගේ දේවල් ගංගා ජලය මගින් පරිවහණය කරන ආකාරය. අපි සරල ආකෘතියක් ඇඳලා ඒක තේරුම් ගමු. මෙන්න මෙහෙම. මේක එක අවුරුද්දක මේක පැහැදිලි කරන්න කිව්වා මේ
රූප සටහනක් මගින් මේ තමයි ගංගාවේ පතුල මම මේ අඳින්නේ ගංගාවේ පතුල මේ ගංගාව මේ පැත්තට ගලාගෙන යනවා මේ පැත්තට ගංගාව ගලාගෙන යනවා අපි බලමු මේක පරිවහන වෙන ආකාර මොනවද කියලා මේ ද්‍රාවණ භාරය මොකද ද්‍රාවණ භාරය කියන්නේ ගංගා ජලයේ දිය වෙලා යන දේවල් ටිකට අපි කියනවා ද්‍රාවණ භාරය කියලා ගංගා ජලයේ දිය වෙලා යන ටිකට අපි කියනවා ද්‍රාවණ භාරය කියලා මේ තියෙන ද්‍රාවණ භාරය අවලම්බනය කියලා කියන්නේ ගංගා ජලයේ පාවෙලා යන දේවල් දැන් පාවෙලා යන දේවල් ගත්තාම වැලි මැටි වගේ දේවල් පාවෙලා යන්නේ නැහැනේ සාමාන්‍යයෙන් ඔය ඉවුරු ගාව තියෙන ශාකවල කොටස් මේ ගඟට වැටෙන මොනවා හරි පොල් ගෙඩියක් උනත් වෙන්න පුළුවන් ඒකත් ද්‍රාවණ මේ අවලම්බනය කියලා අපිට ගන්න පුළුවන් පාවි යාම ගොඩක් දේවල් පාවෙලත් යනවා ඒවත් බාරයට අයිති ඒ කියන්නේ මේ ඉවුරු වල තියෙන දිරාගිය දැව කොටස් මොනවා හරි ගංගාවට එකතු කරන දෙයක් හරි මොනවා හරි පාවෙලා යන දෙයක් අපිට ගන්න පුළුවන් අවලම්බනය කියලා අවලම්බිත බාරය කියලා කියනවා තව නමක් කියනවා මේ අවලම්බිත බාරය ඒ නමත් ඔන්න ලියා ගන්න අවලම්බිත බාරය ද්‍රාවණ භාරය අවලම්බනය කියන්නේ පාවෙනවා කියන අදහස ඒ ආකාර දෙකයි ඊට පස්සේ පිනුම් ගමන කියන්නේ සමහර දේවල් තියෙනවා ගංගා පතුල් වල විශාල පාෂාණ අපි අර බෝල්ඩර් කියලා කිව්වේ තරමක් විශාල පාෂාණ තියෙනවා ඒවා එකපාරටම ජල පහරත් එක්ක යන්නේ නැහැ සමහර ජල පහර වැඩි වුණාම එක්තරා තැනකින් තව තැනකට ගමන් කරනවා පිනුම් ගමන එකපාරට ගමන් කරන්නේ නැහැ විශාල නිසා පිනුම් ගමන අපි හඳුනා පිනුම් ගමන කියලා බරින් වැඩි දේවල් සමහර තැනක තියෙන්න පුළුවන් රැඳිලා ටික දවසක් පෙරලි ගමන කියලා කියන්නේ මේ ගංගාවේ පතුලේ තියෙන කුඩා ගල් කැට වගේ දේවල් වැලි කැට වගේ දේවල් පෙරලෙමින් ඒවා ඉස්සරහට නිරන්තරයෙන් නැදිලා යනවා පෙරලෙමින් ඉස්සරහට ඇදිලා යනවා ඒක අපි හඳුන්වනවා පෙරලි ගමන කියලා පෙරලි ගමන ඔර සංකර්ෂණය කියලා වචනකුත් මම දැන් දාලා තියෙනවා නෝට් එකේ ඒකත් ඔන්නල් ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙන්න මේ පරිවහණය වන ආකාර හතරක් දැනගන්න ඕනේ දැන් අපි අර නිකම්ම කාදනීය පරිවහණය කියලා කතා කළාට ඒවත් විදි තියෙනවා ක්‍රමවේදයන් තියෙනවා මේවත් අනිවාර්යෙන් දැනගන්න ඕනේ ද්‍රාවණ භාරය කියන්නේ මොකද්ද දිය වෙලා යන දේවල් ටික අවලම්බනය කියන්නේ පාවෙලා යන දේවල් ටික පිනුම් ගමන කියන්නේ තරමක් බරින් වැඩි දේවල් ටික හෙමින් ඉදිරියට ගමන් කිරීම පෙරලි ගමන කියන්නේ ගංගා පතුල දිගේ සමහර දේවල් පෙරලෙමින් නිරන්තරයෙන් ඉස්සරහට ඇදලා යනවා ඒක පෙරලි ගමන මේ තමයි ගංගාවක භාරය නැත්නම් භාරය පරිවහණය මේ සේරටම අපි කියනවා ගංගාවක භාරය පොදුවේ මේ හැම එකටම කියනවා භාරය ගංගාවක භාරය කියලා භාරය පරිවහණය වන ආකාර තමයි ඔය තියෙන්නේ හරි ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට දැන් මේක පැහැදිලි ඇති මම කරන පාඩම් මම YouTube එකට අප්ලෝඩ් කරනවා දැන් මේ පාඩමත් රෙකෝඩින් එකක් යනවා ඒක WhatsApp group එකට දාන්න බෑ පුතේ හේතුව තමයි මේ ප්‍රමාණය වැඩි කැපැසිටි එක වැඩි WhatsApp වලට දාන්න බෑ මම දැන් WhatsApp වලට MB 13ක් වගේ තමයි දාන්න පුළුවන් ඒ නිසා මගේ YouTube channel එකක් තියෙනවා මගේ නමින් නලින්ද මුණ්ඩිගල කියලා ඔයාලන්ට පුළුවන් ඒ channel එකේ මේවා මම අප්ලෝඩ් කළාට පස්සේ බලා ගන්න ඒ නිසා ඒකෙන් බලන්න බෝල සූදානම් වෙන්න එපා data ප්‍රමාණය වැඩි යනවා ඒ නිසා පාඩමට සජීව සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙකුට ඕන නම් ඒකට මම මේක අප්ලෝඩ් කරනවා ඉදිරියේදී. හරි. ඊට පස්සේ මේ සාධනය කරපු දෙමතට රූප සටහනකුත් දාලා තියෙන එකත් ඔයාලන්ට අවශ්‍ය වෙන්නේ ඔයාලන්ට පැහැදිලි ඇති දැන්. දැන් මම මේ ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ගේ. දැන් මෙහෙම කාදනය කරපු දේවල් ටික පරිවහණය වෙලා ගිහිල්ලා කොහේරි තැනක තැන්පත් වෙන්න එපා. නිදිසාධනය වෙන්න එපා. එහෙම තැන්පත් වෙන්න බලපාන හේතු මොනවද මේක? ගංගාවේ කොහේරි වෘද්ධ අවස්ථාවේ හරි පරණත අවස්ථාවේ හරි මේ ටික තැන්පත් වෙන්න බලපාන හේතු මොනවද කියලා කියන්න බලන්න. නිකම්ම තැන්පත් වෙන්නේ නැහනේ. ගංගාවේ ගහගෙන යන දේවල් ගංගාවේ තැන්පත් වෙලා විවිධාකාරයේ භූලක්ෂණ නිර්මාණය වෙනවා. ඩෙල්ටා හැදෙනවා, හැඩපළු ගංගා හැදෙනවා, ගම් කණ්ඩි හැදෙනවා. මේ වගේ විවිධාකාර භූලක්ෂණ හැදෙනවා තැන්පත් වෙලා. ඒතකොට තැන්පත් වෙන්න මේක නිදිසාධනය වෙන්න බලපාන දේවල් මොනවද කියලා හිතලා බලලා කියන්න බලන්න. ගංගාවේ පරිවහණය වෙලා යන දේවල් තනින් තන තැන්පත් වෙන්න පුළුවන්. ඒක නිකම්ම තැන්පත් වෙන්නේ නැහනේ. මොනවා හරි හේතුවක් තියෙන්න එපා. මොනවද ඒ හේතු? මයික් ඔන් කරලා කියන්න බලන්න. මොනවද ඒ හේතු?
ගංගාවේ ජලය සිඳුනන් පස්සේ ගංගාවේ ජලය සිඳුන විට අඩු වුණාම හෝ සිඳුණු විට පරිවහනය කරන දේවල් තැන්පත් වෙනවා. හරි බොහොම හරි. ඊට පස්සේ තවත් කියන්න බලන්න. පොල් දාන්න දේවල්. පරිවාහනය කරන දවල ස්කන්ධය යනු අන්න හරි. පරිවහනය කරන ද්‍රව්‍ය වල බර වැඩි වුණාම ස්කන්ධය වැඩි වුණාම තැන්පත් කිරීමක් වෙන්න පුළුවන්. හරි. තව මොන වගේ දේවල්ද? ගංගාව පිටාර ගලන විට ගංගාව පිටාර ගලන අවස්ථාවන් වල ගංගාවේ යූරු වලයි දෙපැත්තේ පහළ නිම්න වලයි මේ ගෙන ආපු දේවල් තැන්පත් වෙනවා. දැන් සරල උදාහරණයක් මම කියන්නම්. ඔගේ හොඳ උදාහරණයක්. දැන් බලන්න මේ අපි ඉන්න කලාපේ. අපි ඉන්න කලාව විතරක් නෙවෙයි වියලි කලාපෙත් කුඹුරු තියෙන තැන්. කුඹුරු ගොඩක් වෙලාවට තියෙන්නේ ඇල මාර්ගයක් හෝ ගංගාවක් දෙපැත්තේ. ඒතර මොනවද මේ කුඹුරු කියලා කියන්නේ? මිනිස්සු මඩ ගෙනල්ලා දාලා හදාගත්ත ඒවා නෙමෙයි. දැන් අපි ඉන්න ප්‍රදේශවල පවා කුඹුරු තියෙන ස්ථානවල ආසන්නේ ඇල මාර්ගයක් ගංගාවක් යනවා. එතකොට මේ ඇල මාර්ගයේ හෝ ගංගාව පිටාර ගැලීමෙන් තැන්පත් වෙච්ච දියලු ටික මඩ ටික තමයි මේ කුඹුර කියලා කියන්නේ. මිනිස්සු පහසුවෙන් කුඹුර හදාගත්තේ එතන. දැන් අපි ඉන්න ගෙවල් වල කුඹුරු හදන්න බෑනේ. මඩ කළා. අපි සාමාන්‍ය වතුර දාලා මඩ කළා කුඹුරක් හදාගන්න බෑ නිකන්. ස්වාභාවිකවම දියලු තැන්පත් වෙච්ච දෙපැත්තේ නිම්නය තමයි කුඹුරක් කියලා කියන්නේ. පහසුවෙන්ම. නමුත් ඔය වියලි කලාපේ මහවැලි ව්‍යාපාරයේ විවිධාකාර ව්‍යාපෘති යටතේ අලුතෙන් කුඹුරු හදලා තියෙනවා. ඒවා නිම්නවල නෙමෙයි තියෙන්නේ. බොහෝ විට මුල් කාලීන කුඹුරු ආරම්භ වුණේ දෙපැත්තේ තියෙන ගංගාවේ පිටාර තැන්නේ. ඒ පිටාර තැන්න කියන්නේ නිදිසාදිත් තැන්න. ඒතකොට ගංගාව මගින් පරිවහනය කරපු දේවල් ටික තමයි මේ කුඹුරේ තියෙන්නේ. දැන්ට පවා එහෙම නිසා ගොඩක් වෙලාවට ඔය ජල ගැලීම් වලදී කුඹුරු යට වෙනවනේ. ඒ කුඹුරු යටවීම එක්තරා විදිහකට අපිට දැන් වගා කරලා තියද්දි ගැටලුවක් වුණාට මේක කුඹුර පෝෂණය වෙනවා මේ පිටාර ගැලීම තුලින්. කුඹුරේ මඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ දේවල් වලට මේ පිටාර ගැලීම බලපානවා. හරි. ඒකත් හරි. තව එක දෙයක් තමයි බාධකයක් හමු වීම. දැන් උදාහරණයක් විදිහට ගංගා මැද්දේ පාෂාණ උද්ගතයක් කළු ගලක් වගේ දෙයක් තිබ්බොත් ඒක වටේ මේ දේවල් ටික තැන්පත් වෙනවා. ඊට අමතරව ඔය කුඹුක් ගහක් වගේ මී ගහක් වගේ ශාකයක් තිබ්බොත් මොකද වෙන්නේ? ඒ ගහ වටා මේ දේවල් ටික තැන්පත් වෙනවා. ඒකත් නිදිසාධනය වෙන්න තව හේතුවක්. හරි. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා ගංගාවක් ගලාගෙන යනකොට ගංගාවක කාදිත භූලක්ෂණත් නිර්මාණය වෙනවා. නිදිසාදිත භූලක්ෂණත් නිර්මාණය වෙනවා. කාදිත භූලක්ෂණ නිර්මාණය වෙනවා. නිදිසාදිත භූලක්ෂණ නිර්මාණය වෙනවා. දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා ගංගාවක යෞවන පරිණත වෘද්ධ කියලා අවස්ථාවන් තුනක් තියෙනවා. ඒ වගේම තමයි කාදනය, පරිවහනය, නිදිසාදනය වෙනවා. කාදනයේ ප්‍රභේදයක් තියෙනවා. ද්‍රාව ක්‍රියාව, ඝර්ෂණය, සංඝර්ෂණය. ඒවා පරිවහනය වන ආකාරයක් තියෙනවා. අවලම්බනය, නැත්නම් අවලම්බිත භාරය, ද්‍රාවන භාරය, පිනුම් ගමන, පෙරලි ගමන. ඒකම ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්නත් කැමතියි. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති මේ පාඩම් කොටස් සාකච්ඡා කරනකොට පොඩි කොටස් විශාල ප්‍රමාණයක් හැම විෂයකම මේ විෂය පමණක් නෙමෙයි අනිත් ඒවාත් පොඩි දේවල් විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ දේවල් එදිනෙදා බලාගත්තාම ගොඩාක් පහසුයි. මේවා සියල්ලම අවසානයේ ටික තුනට පස්සේ ගැටලුකාරී වෙනවා. ඒ නිසා තමයි ගොඩක් අය අවසානට පාඩම් නොකර මේවා හරියට කරගත්තේ නැතුණාම උසස් පෙළ අමාරුයි කියලා කියන්නේ. මේවා මුලින් ඉඳලා මේ හැම විෂයකම මේ විෂය කාරණා පාඩම් කරගත්තාම මතක තියාගත්තාම අවසානයේ අපිට විශාල ප්‍රමාණයක් ඉතිරි වෙන්නේ නැහැ. හරි මේ ගංගාවක ප්‍රධාන අවධි තුන සම්බන්ධව යම්කිසි පුද්ගලයෙක් පරීක්ෂණයක් පැවැත්තුවා. පරීක්ෂණ පැවැත්තුවා. එයා තමයි මේවා හොයාගත්තේ. එයා හඳුන්වනවා විලියම් මොරිස් ඩේවිස් කියලා. විලියම් මොරිස් ඩේවිස්. එයා තමයි මේ ගංගාවක යෞවන පරිණත හා වෘද්ධ කියන අවස්ථාවන් සම්බන්ධව මේ සොයා ගැනීම කළේ. එයාස නියතිවාදෙත් ඉන්නවනේ. ඔව් එයා නියතිවාදීත් ඉන්නවා. අන්න හරි. එයා මේ නියතිවාදී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙක් විලියම් මොරිස් ඩේවිස්. හරි එයා සාමාන්‍යයෙන් එයා භූගර්භ විද්‍යාඥයෙක්. එයා ගංගාව සම්බන්ධවත් පරීක්ෂණ කළා. එතකොට මේ ගංගාවක යෞවන පරිණත හා වෘද්ධ කියන අවස්ථාවන් තුන හඳුන්වනවා ඩේවිසියානු චක්‍රය කියලා. දැන් මේ ගංගාවක අවධි ටික හඳුන්වනවා ඩේවිසියානු චක්‍රය. ඩේවිසියානු චක්‍රය කියලා. ඕනනම් ඒක මම දැන් සටහනේ තියෙනවා නැත්නම් පැත්තකින් ලියා ගන්න. විලියම් මොරිස් ඩේවිස් තමයි මේ ගංගාවක අවධි සම්බන්ධව පරීක්ෂණ පැවැත්වුවේ. නිසා මේක හඳුන්වනවා ඩේවිසියානු චක්‍රය කියලා. ඩේවිසියානු චක්‍රය. ඩේවිසියානු චක්‍රය. හරි. දැන් අපි
ගංගාවක මූලික කාරණා කතා කරලා ඉවරයි. එකපාරටම අපිට භූලක්ෂණ සම්බන්ධව කතා කරන්න බෑ. අපි මූලික දේවල් ටික හඳුනා ගන්න. ගංගාවක් කියන්නේ මොකද්ද? ගංගාවක් ආරම්භ වෙන ආකාරය, ගංගාවක අවදි දික්පැතිකඩ, හරස් පැතිකඩ, ඊට පස්සේ ගංගාවක කාදනයේ ප්‍රභේද, පරිවහනයේ ප්‍රභේද, මේ හැම දෙයක් සම්බන්ධවම අපි සාකච්ඡා කළා. එකපාරටම භූලක්ෂණ කතා කරන්න බෑ. ඒ වගේම තමයි මේ අපිට දැන් පැහැදිලි වෙනවා ගංගාවක් ආශ්‍රිතව කාදිත භූලක්ෂණක් තියෙනවා. නිදිසාත භූලක්ෂණක් තියෙනවා. මම ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මෙහෙම ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා ගංගාවක වැඩිපුරම කාදිත භූලක්ෂණ තියෙනවා ඇත්තේ කොහෙද? මොන අවධියේද? ගංගාවක වැඩිපුරම කාදිත භූලක්ෂණ දක්නට ලැබෙනවා ඇත්තේ කොහෙද? මොන අවධියේද? පරණතවදී කාදිත වැඩිපුරම දක්නට කාදිත පමණක්ම දක්නට ලැබෙන අවධිය. කාදිත පමණක්ම දක්නට ලැබෙන අවධිය පරණතවදී. යෞවනවදී. වැඩිපුරම නිදිසාත්ත භූලක්ෂණ දක්නට ලැබෙන අවධිය පරණතවදී. වැඩිපුරම නිදිසාදිත වෘද්ධවදිය. කාදිතයි නිදිසාතයි දෙකම තියෙන අවධියක් තමයි පරණතවදිය කියලා කියන්නේ. කාදිතයි නිදිසාදිතයි දෙකම තියෙනවා පරණතවදියේ. වෘද්ධවදියට ගියාට පස්සේ වැඩිපුරම 90%ක්ම තියෙන 90ටත් වඩා තියෙන මොනවද? තැන්පත් වීමෙන් නිර්මාණය වෙන ඒවා. යවන අවස්ථාවේ තියෙන්නේ කාදිත භූලක්ෂණ විතරයි. හේතුව තමයි නිදිසාදනය වෙන්න අවස්ථාවක් නැහැ. ජල පහර වේගින් පල්ලෙහාට ගලාගෙන එනවා. ජල පහර අඩුයි. තැන්පත් වීම ගොඩාක් දුරට අඩුයි. හරි. දැන් අපි ඊළඟ කොටසට යමු. අද මේ කොහොමද අවසන් කරන්නත් ඕනේ. ගංගාවක භූලක්ෂණ සාකච්ඡා කරන්න යමු. මෙන්න මෙතෙන්ට පොඩි මාතෘකාවක් එන්නත් ඕනේ. කාදිත භූලක්ෂණ කියලා මෙන්න මෙතෙන්ට මේ මාතෘකාව එන්න ඕනේ. මම දාන්නම් මෙන්න මෙතෙන්ට. මේ වී හැඩ නිම්නය කියන තැනට එන්න ඕනේ. ඊට උඩට මාතෘකාවක් කාදිත භූලක්ෂණ කියලා. නැත්නම් ගංගා මගින් කාදනය වී නිර්මාණය වන භූලක්ෂණ. කාදිත භූලක්ෂණ. කාදිත භූලක්ෂණ. පළවෙනි කාදිත භූලක්ෂණය තමයි වී හැඩ නිම්නය. ඔයගොල්ලෝ සටහන් ලියාගෙන නැත් ඇති. වී හැඩ නිම්නය. අපි කියන වී ෂේප් වැලි කියලා. මේක ගංගාවේ යෞවන අවස්ථාව. දැන් ඔයගොල්ලෝ මේක දැක්කත් එක්ක අර ගංගාවේ යෞවන අවස්ථාවේ හරස්කඩ තමයි මේ තියෙන්නේ. ඒක භූලක්ෂණය. දැන් මම මේක පැත්තෙන් අඳින්නම් මේ මම මේ දාලා තියෙන පින්තූරය තමයි වී හැඩ නිම්න වලට පේනවනේ මේ නිම්නයේ වී හැඩයක් ගන්නවා. හේතුව තමයි අඩු ජල පහරක් වේගයෙන් පහළට එනකොට වැඩිපුරම කාදනය වෙන්නේ ගංගාවේ පතුල. අපි කිව්වා සිරස් සංඝර්ෂණය කියලා. ඒක තමයි අපි හඳුන්වන්නේ වී හැඩ නිම්නය කියලා. මෙන්න මේ වගේ භූලක්ෂණයක් තමයි ඔයගොල්ලෝ අඳ ගන්න ඕනේ. ඔන්න වී හැඩ නිම්නය. හරි. මේ රූප සටහන අවශ්‍ය වෙන්නේ නැහැ විභාගය සඳහා. මේකේ පැතිපෙනුම ප්‍රමාණවත්. මේ පැතිපෙනුම මේ සාමාන්‍ය මෙන්න මෙහෙම පැතිපෙනුම ඇඳලා ඇති. ටිකක් ලොකුවට භූලක්ෂණ අඳින්න. මෙන්න මේ පැතිපෙනුම තිබ්බනම් හොඳටම ප්‍රමාණවත් මේ සඳහා. ඔන්න ඔහම තිබ්බනම් ඇති. මේ රූප සටහන් ටිකක් විශාලව අඳින්න ඕනේ. මේ රූප සටහන් සම්බන්ධව අඳිනකොට මේකේ දෙයක් තියෙනවා. මේ ඔයගොල්ලන්ට මේ රූප සටහනකට හම්බ වෙන්නේ ලකුණු භාගයයි. රූප සටහනකට හම්බ වෙන්නේ ලකුණු භාගයයි. මේ භූලක්ෂණයක් ඇඳලා විස්තර කිරීමටම හම්බ වෙන්නේ ලකුණු දෙකයි. භූලක්ෂණයක් ඇඳලා විස්තර කරන එකටම ලකුණු දෙකයි. දැන් ඔයගොල්ලන් සාමාන්‍ය විභාගෙදී මේ අවුරුද්දෙත් ඇහුවා භූලක්ෂණ තුනක් විස්තර කරන්න ග්ලැසියර් වලින්. එතකොට ඒ තුනට හම්බ වෙනවා ලකුණු 6ක්. ඒ ලකුණු 6 හම්බ වෙන්නේ රූප සටහනටත් එක්ක රූප සටහනට ලකුණු භාගයයි. රූප සටහන මේ ත්‍රිමානෝම අඳින්න අවශ්‍යතාවයක් නැහැ. කොහෙවත් එහෙම කියලා නැහැ පේපර් මාකින් වලදී. ඔයගොල්ලෝ මේ පැතිපෙනුම ඇඳරන් ඇති. ඒ සඳහා විශේෂිත ක්‍රමවේදයක් නැහැ. කළු පාට කාබන් පෑන හරි පාට පැන්සලක් හරි පාවිච්චි කරලා ඇඳරන් හරි මේ ත්‍රිමාන පෙනුම ඇඳලා මේක පාට කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි කොහොම ඇඳත් ගැළපෙන රූප සටහන සඳහා අපිට උපරිම හම්බෙන්නේ ලකුණු භාගය. අපි හොඳට ඇඳයි කියලා අපිට ලකුණක් වැඩිපුර ප්‍රදානය කරන්නේ නැහැ. මොකද සමහර තැන්වල කියලා තිබ්බා මේ වැඩිපුර ලකුණු දෙනවා පාට කළාම ආර එහෙම කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම ලකුණු දෙන පටිපාටියක් නැහැ. මොකද අනිවාර්යෙන් විභාග පටිපාටිකදී එක එක දේවල් වලට ලකුණු වෙන් කරලා දෙනවා මුලින්.
ඒ නිසා ඔයගොල්ලෝ මේ ඒක දැනගන්න ඕනේ. ඒ නිසා මේ ලකුණු භාගයයි රූප සටහනට හැමෙන ඒ සඳහා පැතිපෙනුම පැහැදිලි වෙන්දාම ඇති. දැන් මීට වඩා ලස්සනට අඳින්න මේ කඩිනුරක් තියලා ටිකක් ලොකුවට අඳින්න පුළුවන්. වෙලාවක් තිබ්බොත් පාට කළාට කමක් නැහැ. එහෙම විශේෂිත වරප්‍රසාදයක් හම්බ වෙන්නේ නැහැ. වී හැඩ නිම්නය. මේක නිර්මාණන ආකාරය ඔයගොල්ලෝ දන්නවා. දැන් කොහොමද නිර්මාණය වෙන්නේ? හරි වී හැඩ නිම්නය නිර්මාණයේ යවුන අවස්ථාවේ භූ ලක්ෂණයක් අඩු ජල පහරක් වේගයෙන් පල්ලෙහාට ගලාගෙන එනකොට මෙතන තියෙන වී හැඩ නිම්නය ගංගාවේ යවුන අවස්ථාවේදී හඳුනාගත හැකි කාර්යද භූ ලක්ෂණයකි. බෑවුම අධික කඳුකර ප්‍රදේශවල නිම්න ඔස්සේ ගංගා වේගයෙන් පහළට ගලා බසී. ගංගාවේ ජලධාරිතාව අඩුවද වේගයෙන් ගලා බසින නිසා කාදන ශක්තිය අධික වේ. ගොඩාක් කාදනය වෙනවා. වැඩි වශයෙන් කාදනය වන්නේ පතුලයි. එම ක්‍රියාවලිය මෙතන වචන වෙනස් වෙන්න ඕනේ සිරස් සංඝර්ෂණ ලෙස හඳුන්වයි. මෙහි ප්‍රතිඵලයක් වන්නේ ගංගාවේ නිම්නයේ වී අකුරක හැඩය ගැනීම. වී අකුර කියලා ඔයගොල්ලෝ මෙහෙම ලියන්න එපා. වී අකුරක හැඩය ගැනීමයි කියලා මෙහෙම අපි සිංහල වී අකුර ලියන්න එපා. ඉංග්‍රීසි හෝඩියේ වී අකුර එන්න ඕනේ. ඒ හැඩෙන්නේ තියෙන මේ අකුරේ අපේ සිංහල හෝඩියේ වී අකුරේ හැඩ නිම්නයක් හැදිලා නැහැ. මේක ලියන්නට ඕනේ. වී අකුරක හැඩය ගැනීමයි කියලා ලියන්න. උදාහරණ දෙන්න අවශ්‍යතාවයක් නැහැ. උදාහරණ වලට විශේෂ ලකුණක් හම්බ වෙන්නේ නැහැ. ඕනනම් ඉතින් උදාහරණයක් දෙන්න පුළුවන්. මහවැලිගඟ කළුගඟ නැත්නම් ඕනම ගංගාවක නමක් ලියන්න පුළුවන්. මොකද හැම ගංගාවකම යවන අවස්ථාවේ මේ වී හැඩ නිම්නය දැක බලා ගන්න පුළුවන්. හරි. ඒක තමයි පළවෙනි භූ ලක්ෂණයේ කාර්යත. දෙවෙනි ලක්ෂණයට අපි එනවා. පසුගාමී දියඇලි නැත්නම් දියඇලි කියන දේ. මම ඔයගලන්ට ඒක පොඩ්ඩක් ඇඳලා පැහැදිලි කරන්නම් මෙන්න මෙතන දියඇල්ල කියන දේ. දියඇල්ලක් නිර්මාණය වෙන ආකාරය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න මෙන්න මේ විදිහට ඒක බලා ගන්න රූප සටහනත් එක්ක. මේකත් යෞවන අවස්ථාවේ තියෙන දර්ශනීය භූ ලක්ෂණයක්, කාර්යිත භූ ලක්ෂණයක්. මෙන්න මේ වගේ කඳුකර ප්‍රදේශවල තියෙනවා තද පාෂාණ ස්තරයන් කළු ගල් වගේ ඒවා. තද පාෂාණ කියන්නේ කළු ගල් වගේ ඒවා. ඒ වගේම තමයි කඳුකර ප්‍රදේශවල තියෙනවා මෘදු පාෂාණ ස්තරයන්. මෘදු පාෂාණ කියන්නේ වැලි ගල් ඒ වගේ ඒවා. ඊට පස්සේ මේ තද සහ මෘදු පාෂාණ ස්තර මතින් දීර්ඝ කාලයක් තිස්සේ ජලය ගලාගෙන යනවා. දීර්ඝ කාලයක් තිස්සේ ජලය ගලාගෙන යනවා. මේ තියෙන ගංගාවක් ගලාගෙන අතු ගංගාවක් හරි ගලාගෙන යනවා. මේ දීර්ඝ කාලයක් මේ තද පාෂාණය සහ මෘදු පාෂාණ ස්තරය මගින් මේ ගංගාව ගලාගෙන යනකොට මේ මෘදු පාෂාණ ස්තරය මොකද වෙන්නේ? මේක කාදනය වෙනවා. කාදනය වීමට ලක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ඉතිරි වෙච්ච තද පාෂාණ ස්තරය මතින් මෘදු පාෂාණ ස්තරය කාදනය වුණාට පස්සේ මේ ඉතිරි වූ තද පාෂාණ ස්තරය මතින් ජල කඳ පල්ලෙහාට ඇද හැරෙනවා. අර ජල පහර පල්ලෙහාට ඇදගෙන වැටෙනවා. මෙන්න මේක තමයි දියඇල්ල කියලා කියන්නේ. සරලම ආකාරය. දියඇල්ල. ඔයගොල්ලෝ මේක විස්තර කිරීමේදී මේ රූප සටහන විස්තර කිරීමේදී මේ දෙකම අඳිනවා නම් හොඳයි. මෙන්න මේ වගේ වෙන් කළා මේ තමයි නිර්මාණය වන ආකාරය. මේ තියෙන නිර්මාණය වන ආකාරය. නිර්මාණය වන ආකාරය තමයි මේ තියෙන්නේ. මේ තියෙන දියඇල්ල. හරි. මේ රූප සටහන් දෙකම එකක් ඇඳත් ඇති. ඒ කියන්නේ මේ දියඇල්ල ඇඳත් ප්‍රමාණවත්. නමුත් මේ දෙකම ඇඳොත් වඩා හොඳයි. මොකද සිද්ධ වුනේ තද සහ මෘදු පාෂාණ ස්තරයක් මතින් ජල පහරක් ගලාගෙන යනකොට මෘදු පාෂාණ ස්තරය දීර්ඝ කාලයක් යනකොට මොකද වෙන්නේ? කාදනය වෙලා ඉතිරියු තද පාෂාණ ස්තරය මතින් ජල පහර පල්ලෙහාට ඇදගෙන වැටෙනවා. මෙන්න මේක තමයි දියඇල්ලක නිර්මාණ ක්‍රියාවලිය. හරි. අපි යමු ඊට පස්සේ මේ තියෙන රූප සටහනක් මගින් ඒකම තමයි දාලා තියෙන්නේ. ගංගාවක දක්නට ලැබෙන වඩාත් ආකර්ශනීය භූ ලක්ෂණයක් ලෙස දියඇල්ල හඳුනාගත හැකිය. වැඩි වශයෙන් ගංගාවක යෞවන අවස්ථාවේ දක්නට ලැබේ. පරණත අවස්ථාවෙත් තියෙනවා. වෘද්ධ අවස්ථාවේ නැහැ. ගංගාවක් තද සහ මෘදු පාෂාණ සහිත භූමියක් ඔස්සේ ගලා බසින විටදී මෘදු පාෂාණ ස්තරයේ කාදනය වීම නිසා එනම් ඉවත් වීම හේතු කොටගෙන ඉතිරිවන දල බෑවුම් සහිත තද පාෂාණ ස්තරය ඔස්සේ ගංගාව පහළට ඇද හැලීමෙන් දියඇල්ලක් නිර්මාණය වේ. උදාහරණ ඕනනම් කීපයක් දෙන්න පුළුවන්. දියලුම දන්නවනේ ඉතින් උදාහරණයක් දෙකක් දුන්නාම ඇති. නොදුන්නයි කියලා ප්‍රශ්නකුත් නැහැ. උදාහරණ නොලිවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ලකුණු හම්බ වෙනවා මේ විස්තරේට. හරි. ලෝකයෙන් උදාහරණ ගොඩක් ලියන්න යන්න එපා. ඒන්ජල්
උසම දියැල්ල, ඒ ආදී වශයෙන් නායකරා විශාලම දියැල්ල, ඒ වගේ උදාහරණ ලියන්න යන්න එපා. පොත ළමයි විභාගෙදී එක දේවල් ලියනවා. උසස් පෙළ කියන්නේ අපිට අවශ්‍ය දේ හැම දෙයක්ම ලියන්න තියෙන අවස්ථාවක් නෙමෙයි. හැම විෂයකම මේක ඔය තේරුම් ගන්න ඕනේ. අපි උදාහරණ ගොඩක් දන්නවා කියලා උදාහරණ ලිස්ට් එකක් මේවට ලියන්නේ නැහැ. ඒක උදාහරණයක් ලියුවා නම් ඇති. මොකද අපිට හම්බෙන ලකුණු ප්‍රමාණය විභාගෙදී තීරණය කරලා තියෙන්නේ. ඒ තීරණය කරලා තියෙන්නේ රූප සටහන් විස්තර කිරීම සඳහා පමණයි. ඒ නිසා මේ විස්තර කිරීම සහ රූප සටහන් හොඳින් දැනගන්නට ඕනේ. හරි. ඊට පස්සේ ඊළඟ ලක්ෂණය තමයි පූට්ටු නිරු නැත්නම් නිත්ති නිරු කියන ලක්ෂණය. මේකත් යෞවන අවස්ථාවේ දක්නට ලැබෙන කාදිත මූලක්ෂණයක්. යෞවන අවස්ථාවේ දක්නට ලැබෙන කාදිත මූලක්ෂණයක්. මම මේක පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මෙහෙම. මේක ඇත්තටම කාදිත කිව්වට මේක විශාල කාදන ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේකේ ක්‍රියාවලියත් එක්ක මේක දාලා තියෙන්නේ කාදිත පැත්තට. මේක ඇත්තටම ගත්තොත් භූ දර්ශනයක්. හරි ලස්සන භූ දර්ශනයක්. මෙන්න මේකයි මේ ක්‍රියාවලිය. මම ඉදලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ කඳුකර ප්‍රදේශයක අපිට කඳු රැසක් මේ වගේ දැක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කඳු රැසක් එක ලස්සනට පෙළට පේනවනේ. මේ කඳුකර ප්‍රදේශවල මේ කඳු අතරින් අතු ගංගාවන් නැත්තම් ප්‍රධාන ගංගාවන් මෙන්න මෙහෙම ගලාගෙන එනවා. මේ නිම්න ඔස්සේ මෙන්න මෙහෙම ගලාගෙන එනවා ගංගාවන්. ඔන්නෝම ගංගාවන් ගලාගෙන එනවා. මේ ගංගාවන් ගලාගෙන එනකොට මෙන්න මේවට තමයි අපි නෙත්ති කියලා කියන්නේ, නිරු කියලා කියන්නේ. මේ කඳු වල මේ මෙන්න මේ කොටස් වල නිරු. නැත්තම් නෙත්ති කියලා හඳුන්වනවා මෙන්න මේ පහළ කොටස්. එතකොට මේ නිරු අතරින් තමයි ගංගාව දඟර සහිත වෙන්නේ. නැත්තම් අතරින් පතර ගලාගෙන එන්නේ. එතකොට බැලුවට පස්සේ මේ පල්ලෙහා නිම්න ටික ජලයෙන් පිරෙනවා. ජලයෙන් පිරෙනවා. ඈත ඉඳලා බැලුවට පස්සේ මේ දර්ශනය මේ කඳු ටික මේ ගංගාව නිසා ලං වෙලා වගේ පේනවා. ඒක සාමාන්‍ය අර ජලය නිසා සමහර දේවල් ලං වෙලා වගේ පේනවා. ඒක ජලයේ සාමාන්‍ය විද්‍යාත්මක ලක්ෂණයක්. ජලය නිසා මේ නිම්න අතර තියෙන ජලය නිසා මේ කඳු ටික ලං වෙලා වගේ පේනවා. අර අපි කියනවා පූට්ටු වෙලා වගේ, නෙත්ති ටික සම්බන්ධ වෙලා වගේ පේනවා. ඒ නිසා මේක හඳුන්වනවා පූට්ටු නිරු නෙත්ති නිරු කියලා. මේක අර කාදිත බවක් නෑ කිව්වේ ඒකයි. නමුත් මේක දාලා තියෙන්නේ කාදිත ගොඩට. ගංගාවේ ජලය නිසා මොකද වෙන්නේ? මේ ගංගාවල ජලය නිසා නැත්තම් මේ ජල පහර නිසා මේ කඳු ටික ලං වෙලා වගේ පේනවා. සම්බන්ධ වෙලා වගේ පේනවා. එකට සම්බන්ධ වෙලා වගේ පේනවා. මෙන්න මේක තමයි පූට්ටු නිරු නෙත්ති නිරු කියලා හඳුන්වන්නේ. පූට්ටු නිරු නෙත්ති නිරු කියලා හඳුන්වන්නේ. ඔය තමයි සරල අදහස. විස්තරෙත් බලමු අපි. පූට්ටු නිරු හේවත් නෙත්ති නිරු ගංගාවගේ යවන අවස්ථාවේ දැකිය හැකි භූලක්ෂණයකි. මෙම අවධියේදී ගංගාව කඳුකර ප්‍රදේශවල බෑවම අධික නිම්න හා නිරු රාශියක් පසු කරමින් දගර සහිතව ගලා බසී. එවිට නිරු සමූහය ගංගාව මගින් එකට සම්බන්ධ කර ඇති ආකාරයක් දර්ශනය වේ. මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒ කාරණාව. එතින් නිරු සමූහය ගංගාව මගින් එකට සම්බන්ධ කර ඇති ආකාරයක් දර්ශනය වේ. එම ලක්ෂණයේ පූට්ටු නිරු හේවත් නෙත්ති නිරු වශයෙන් හඳුන්වයි. උදාහරණ අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් දෙන්න පුළුවන් ලංකාවේ මධ්‍යම කඳුකරය කියලා. උදාහරණයක් දෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය කියලා. දැන් මම මෙතන මේ දාලා තියෙන රූප සටහනෙත් ඒකට සම්බන්ධ එකක් තමයි දාලා තියෙන්නේ. නමුත් ඒක නම් එච්චර ලොකුවට මෙහෙම කාරණාවක් පේන්නේ නැහැ. සමහර ස්ථානවල පැහැදිලිවම මේ කාරණාව දෙක බලා ගන්න පුළුවන්. හරි. එතනින් ඉක්වරයි අපි ඊළඟ ලක්ෂණයට යමු. ගල්වන මේක දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු ලක්ෂණ ටික ආයි මතක් කරගන්න බලන්න. වී හැඩ නිම්නය, දියැල්ල, පූට්ටු නිරු නැත්තම් නෙත්ති නිරු. ඔය ලක්ෂණ තුනම නිර්මාණය වෙන්නේ ගංගාවේ යෞවන අවස්ථාවේ විතරයි. ගංගාවේ යෞවන අවස්ථාවේ විතරයි. කලාතුරකින් දියැල්ලක් කියන එක පරත අවස්ථාවේ තියෙන්න පුළුවන් කලාතුරකින්. ඊට පස්සේ මේ ගල්වන කියන ලක්ෂණය ගංගාවේ යෞවන අවස්ථාවෙත් තියෙනවා, පරත අවස්ථාවෙත් තියෙනවා. ගල්වන කියන ලක්ෂණය යෞවන හා පරණත කියන අවස්ථාවන් දෙකේම තියෙනවා. මොකද්ද මේ ගල්වන කියන්නේ? බොහොම සරල දෙයක්. එච්චර ගැඹුරු කාරණාවක් නෙමෙයි. ගංගාවක් ගලාගෙන යනකොට මම මෙතනින්ම පැහැදිලි කරලා දෙන්නම් ඒ කාරණාව. මෙන්න මේ රූප සටහනින්ම ගංගාවක් ගලාගෙන යනකොට ඒ ගංගාවේ ජලයත් එක්ක ඉස්සරහට ඇදිලා එන අපි අර කතා කළේ මුලින්ම වැලි තියෙනවා, විශාල ගල් බෝල්ඩර තියෙනවා, කුඩා ගල් කැට තියෙනවා.
ඒව ජලයත් එක්ක මොකද වෙන්නේ? ගංගා පතුලේ භ්‍රමණය වෙනවා, කැරකෙන්න පටන් ගන්නවා. ඒ භ්‍රමණය වෙනකොට මොකද වෙන්නේ? මේ ගල් වැලි බෝල්ඩර් ජලය ගංගාවේ පතුලේ තියෙන තද පාෂාණ ස්තරයන් වල වලවල් හැරෙනවා. සරල කාරණාවක්. දීර්ඝ කාලයක් තිස්සේ ජලයත් එක්ක ගල් වැලි වගේ දේවල් ගමන් කරනවා. ඒ විතරක් නෙමෙයි මේවා ගංගා පතුල් වල එක දිගටම ගමන් කරන්නේ නැහැ. සමහර අවස්ථාවල සුලියාකාරයෙන් කැරකෙන්න පටන් ගන්නවා මේ ගල් වැලි වගේ දේවල්. එහෙම කැරකෙනකොට මොකද වෙන්නේ? ගංගාවේ පතුල් වල තනින් තන වලවල් හැරෙනවා. මේ ඇතිලි වැනි කුඩා වලවල් සමූහය තමයි අපි හඳුන්වන්නේ ගල්වන කියලා. එතකොට ගංගා පතුලේ හැමතැනම මේ ලක්ෂණය නැහැ. ගංගා පතුලේ මේ වගේ තද පාෂාණ ස්තරයක් තිබුණොත් තමයි ඒව ගල්වන නිර්මාණය වෙන්නේ. මේගොල්ලන්ට මම දාලා තියෙන්නේ ඒ ගල්වන වල ඇත්ත රූප සටහන් ටිකක්. එතන ගල්වන කියන ලක්ෂණය. ඔයාලට මේක අඳිනවා නම් හැබැයි පොඩ්ඩක් ඒ රූප සටහනේ නිම්නයක් අඳිනවා නම් හොඳයි. මෙන්න මේ වගේ නිම්නයක් ඇඳලා ගල්වන පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් හොඳයි. නැත්තම් නිකම්ම වලවල් ටිකක් අඳිනවට වඩා මෙන්න මේ වගේ රූප සටහනක් ඇඳලා ගල්වන කියන එක ඔයගොල්ලෝ අඳිනවා නම් වඩා හොඳයි. එහෙමවත් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහරවල් නිකම් මේ වගේ වලවල් ටිකක් වගේ ඇඳද්දත් ලකුණු දෙනවා. මෙන්න මේ ලක්ෂණය තමයි ගල්වන කියලා කියන්නේ. හරි. නැතත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ටිකක් ඇඳත් ගල්වන කියලා ඒකටත් ලකුණු දෙනවා. ඒක ගැටලුවක් නෑ. නමුත් වඩා හොඳයි මේ වගේ රූප සටහනක් ඔයගොල්ලෝ අඳිනවනම්. වඩා හොඳයි මේ වගේ රූප සටහනක් අඳිනවනම්. හරි. අපේ මේ භූලක්ෂණ වල විශාල විස්තරයක් නෑ. වොම සරල විස්තරයක් තියෙන්නේ. අපි යමු විස්තරයට. ගංගාවක යවුණ හා පරණත අවස්ථාවන්හිදී දැකගත හැකි කාදිත භූලක්ෂණයකි. ගංගාවේ ජලය ගලා යන වේගය අනුව පතුලේ ඇති පාෂාණ කොටස් භ්‍රමණය වීම හේතු කොටගෙන පතුලේ තනින් තන නිර්මාණය වන ඇතිලි වැනි වලවල් සමූහයක් ගල් වන ලෙස හඳුන්වයි. උදාහරණයක් ඕනනම් දෙන්න පුළුවන්. මහවැලි ගඟේ බහුලවම ලංකාවේ තියෙන මහවැලි ගංගාවේ මේ ගල්වන කියන ලක්ෂණය පැහැදිලිවම බලා ගන්න පුළුවන් ස්ථාන කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ මහවැලි ගංගාව. හරි. අපි ඊළඟ ලක්ෂණයට යමු. පුතේ පැහැදිලිද මේ කියන කාරණා? මම කියාගෙන යනවා මොගොල්ලෝ අහගෙන දින්නේ. සර් පෙබළුයි කොබළුයි කියන්නේ මොනවාද? පෙබළු කොබළු කියන්නේත් ඔය පාෂාණ වර්ග මේ ගංගා පතුල් වල තියෙන. පෙබළු කොබළු කියන විශේෂණ අර බෝල ගල් කියලා අපි හඳුන්වන්නේ. පෙබළු කියලා සාමාන්‍ය පොඩි ඒවට කියන කොබළු කියලා කියන විශාල ඒවට. අර අපි බෝල්ඩර් කිව්වේ ඒ වගේම තමයි. ඒක අතර හඳුන්වන්න දාලා තියෙන නමක් පෙබළු කොබළු කියන එක. ඒ වචනේත් හරි. අන්න ඔය ප්‍රශ්න තිබුණොත් අහන්න. පෙබළු කොබළු කියන්නේ සාමාන්‍යයෙන් කුඩා හා විශාල ගල් කැට කියන අර්ථය තමයි එන්නේ. හරිද? එකත් සටහනේ තිබ්බ මං හිතන්නේ. හරි. ඊට පස්සේ ගංගා දොරුව කියන ලක්ෂණය. මම මේ ගංගා දොරුව ටිකක් විශාල කරලා ඔයගලන්ට පෙන්නන්නම්. බලන්න මේ රූප සටහන දිහා. මේක ගංගා දොරුව කියලා කියන්නේ මේ ඈතින් පේන දියැලක්. ඒකට නෙමෙයි. මෙන්න මේ කොටසට තමයි අපි ගංගා දොරුව කියන්නේ. මෙන්න මේ ටික තමයි දොරුව. ඔයගලන්ට පේනවා අර වී හැඩ නිම්නයක් නෙමෙයි විශාල පල්ලෙහාට තියෙන පටු නිම්නයක් තියෙනවා මේ. මෙන්න මේ කොටස තමයි දොරුව කියන්නේ. ලංකාවේ මේ ලක්ෂණ අපිට හඳුනා ගන්න නෑ තරම්ම විශාල දොරු නෑ. යම් යම් ස්ථානවල මේ වගේ ලක්ෂණ ලංකාවේ නැත්තේ නෑ තියෙනවා. මෙන්න මේක තමයි දොරුව කියලා කියන්නේ. හරි. ගොඩක් ලාට කොලරාඩෝ ගංගාවේ තියෙනවා මේ දොරු. මේක නිර්මාණය වෙන්න හේතුව තමයි ගංගාවේ ජල මට්ටම නිතර අඩු වැඩි වීම. සමහර අවස්ථාවල මේ උගලන්ට පේනවා මේ නිම්නේ පිරෙන්නම මේ උඩ මට්ටමටම මේ ශාක මට්ටමට මාසනෙන් ජලය ගමන් කරන අවස්ථාවක් තියෙනවා. කාලෙකදී මේ වගේ අඩු ජල මට්ටමක් දැන් නම් ජල මට්ටම අඩුයිනේ. ඒ වගේ ජල මට්ටම අඩු වෙනවා. ඒ වගේ අර ජල මට්ටම අඩු වැඩි වෙනකොට
මේ නිම්නය පටු විශාල නැත්නම් පටු දීර්ඝාකාරයකින් කාදනය වීමක් සිද්ධ වෙනවා. ඒ ලක්ෂණය තමයි ගංගා දොරුවක් කියලා කියන්නේ සාමාන්‍ය විශාල ලක්ෂණයක්. ඒක රූප සටහනක් වශයෙන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ එකක් අඳින්න ඕගොල්ලෝ. ඔන්න ඔය වගේ එකක් වීහෙර නිම්නයත් එක්ක පටල ගන්න එපා. ඔන්න ඔය වගේ මේට අවශ්‍ය නම් මෙන්න මේ අර මේවත් දාන්න පුළුවන් මේ වගේ. මේ තමයි ත්‍රිමාන හැඩය. අර මම හැමදාම කියන්නේ ත්‍රිමාන හැඩයම මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. තමයි ගංගා දොරුවක් කියලා කියන්නේ. කෙනෙකුට මේක මේ විදිහට අඳින්නත් පුළුවන්. ඔන්න ඔහම. පැතිපෙනු මැන්දත් ප්‍රමාණවත්. ඒක ගංගාවක් අඳින්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔන්න ඔහම ඇඳ නම් ඇති. ගංගා දොරුව. මං අඳින රූප සටහන් පැහැදිලිව පේනවද? මම අඳින රූප සටහන් පැහැදිලිව පේනවද? ඔව් සර් පේනවා. හරි හරි. ඔව් සර් පේනවා. හරි. ගැටලුවක් නම් මොකක් හරි මට කියන්න. මොකද දැන් අපි ඕගොල්ලෝ අර පන්තියේ වගේ සම්බන්ධ වෙලා නැති නිසා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියලා මම උපරිමයක් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මතු උනොත් තාක්ෂණික ගැටලුවක් තමයි. අර කට් වෙන එක මට තාම හරියට හදාගන්න බැරි වුණා. ඒක බලමු. බොහොමත් ඒක අනිවාර්යෙන් හදා ගන්නවා. ඒ වගේ තමයි මේක රෙකෝඩින් එකකුත් යනවා මම හරි ඉස්සෙල්ලා කිව්ව කාරණාව. ඒකත් අපි ඉදිරියට දාමු YouTube එකට. හරි. කොහොමත් ඉදිරියේදී කාලය වැඩි කරන්නත් සිද්ධ වෙනවා අපිට. මේ පැය දෙකක් මදි වෙන්නත් පුළුවන්. බලමු. හරි. විස්තරේ බලමු අපි. ගංගාවක දක්නට ලැබෙන ඉතා ගැඹුරු දීර්ඝ නිම්නයක්. අන්නේ වචනේ හරි වැදගත්. ගංගා දොරුව පැහැදිලි කිරීමේදී ගංගාවක දක්නට ලැබෙන ඉතා ගැඹුරු දීර්ඝ නිම්නයක් ගංගා දොරුවක් ලෙස හැඳින්වේ. දීර්ඝ කාලයක් තිස්සේ ගංගාවක නිම්නයේ සිරස් මේ වචනේ තිරස් වෙනවනේ සංඝර්ෂණය කියලා. සංඝර්ෂණයට ලක් වීම. ඒ කියන්නේ මේකත් නිර්මාණය වෙන්නේ සිරස් සංඝර්ෂණයේ හේතුවෙන්. මෙවැනි භූලක්ෂණයක් නිර්මාණය වෙයි. උදාහරණයක් තියෙනවා උතුරු ඇමරිකාවේ කොලරාඩෝ ගංගා දොරුව කියලා. ඒක උදාහරණ ටිකක් ලියා ගන්න එක ලකුණු දුන්නත් කමක් නැහැ උදාහරණෙට. උදාහරණ ලියනකොට විශේෂයි කොලරාඩෝ ගංගා දොරුව අති විශාල මේ ඕලන් රූප සටහනේ තියෙනෙත් ඒක තමයි. විශාල ගංගා දොරුවක්. උතුරු ඇමරිකාවේ කොලරාඩෝ ගංගාවේ මේ කොලරාඩෝ ගංගා දොරුව කියන්නේ දොරුවේ නම නෙමෙයි ඈ. කොලරාඩෝ කියන්නේ ගංගාව. කොලරාඩෝ කියන්නේ ගංගාව. ඒකේ තියෙන විශාල දොරුව තමයි හොඳම උදාහරණය. තවත් ඒ වගේ උදාහරණ තියෙනවා විශාල ප්‍රමාණයක්. ඔය මිසිසිපි කියන ගංගාවේ. මිසිසිපි ඒකත් උතුරු ඇමරිකාවේ. මිසිසිපි කියන ගංගාවෙත් මේවයි ගංගා දොරු තියෙනවා. හරි. එතනින් ඉවරයි. ඊළඟ ලක්ෂණය ගම් මළුව හෙවත් යුග්ම මළුව. මේ රූප සටහන් ටික පොඩ්ඩක් බලන්න. මේ රූප සටහන් පොඩ්ඩක් බලන්න ගම් මළුව. බලන්න පේනවා ගංගාවන් ගලාගෙන යනවා. ගංගාවන් ගලාගෙන යනවා දෙපැත්තේ මෙතන ගංගාවක් ගලාගෙන යනවනේ මෙහෙම. මෙතන කොලරාඩෝ ගංගාව. දෙපැත්තේ නිම්නවල තියෙනවා පඩිපෙලක ස්වභාවයක් නේ. මේ නිම්නවල තියෙනවා පඩිපෙලක ස්වභාවය. මෙතනත් එහෙම හැබැයි මේ එතන B මේක දෙන B රූප සටහන මේක A රූප සටහන කියලා ගමු. මේ A රූප සටහනේ ඔයාලට පේනවා පඩිපෙලක ස්වභාවයක් නේ. ඔය තමයි ගම් මළුව කියලා කියන්නේ. මේ B රූප සටහනේ ගංගාව ගලාගෙන යන එක මිදිලා. නමුත් ඒකෙත් ඔයාලට පේනවා මේ ගම් මළුවක් තියෙනවා. දෙපැත්තේ පඩිපෙලක ස්වභාවයක් ගන්නවා නිම්නය. අපි බලමු ඒක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. දැන් මෙන්න මේ වගේ මම හරස් කරක් ඇඳලා පැහැදිලි කරන්න මෙන්න මේ රූප සටහන ඕගොල්ලෝ ඇඳ ගන්න මේක ප්‍රමාණවත් ඕගොල්ලන්ට. ගම් මළුව හෙවත් යුග්ම මළුව.
හරි පුතේ පොඩ්ඩක් ආයෙ අහගන්න මම පොඩ්ඩක් මේ මියුට් කළා මගේ ආයෙ රූප සටහන අඳින්න මෙන්න මේ වගේ මෙන්න මේ වගේ රූප සටහනක් ඕගලන්ට ඒ සඳහා ප්‍රමාණවත් ඒකේ මේ පහළ නිම්නේ ගංගාව ගලාගෙන යනවා මෙන්න මෙතන ගංගාව ගලාගෙන යනවා ඒ ගලාගෙන යන ගංගාවේ ජල මට්ටම දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ මට්ටමට වැඩි වෙනවා ඒ වගේම තමයි මෙන්න මේ මට්ටමටත් ගංගා ජල මට්ටම වැඩි වෙනවා ඒ කියන්නේ ගංගා ජල මට්ටම නිතර උස් පහත් වීම වලට ලක් වෙනවා එතකොට දැන් උදාහරණයක් විදිහට මේ අපි මෙතන A අකුර දාමු මෙතන B අකුර දාමු මේ A මට්ටමින් ජලය ගලාගෙන යනකොට මෙන්න මේ මට්ටමින් ජලය ගලාගෙන යනකොට යුර දෙපැත්තේ පඩිපෙළක ආකාරයෙන් කාදනය වෙනවා. ඊට පස්සේ ජල මට්ටම අඩුවෙන් ගලාගෙන යනකොට තව කාලයක් A මට්ටමින් යුර කාදනය වෙනවා. ඒ කියන්නේ ගංගාවේ ජල මට්ටම උස් පහත් වෙමින් ගමන් කරනකොට එක් එක් මට්ටමින් යුර කාදනය වෙනවා. ඇතම් කාලවලදී ජල මට්ටම මේ පල්ලෙහා කුඩා නිම්නයේ පමණක් ගලාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? පැහැදිලිවම එක එක මට්ටමින් ගංගාව ගලාගෙන යාම හේතු කොටගෙන අර පඩිපෙළක ස්වභාවයගත් ඉවුරු නිර්මාණය වෙනවා. දැන් මේක බොහෝ ගංගාවල වෙන්නේ නැහැ. මොකද මේක මෙහෙම නිර්මාණය වෙන ගංගා ජල මට්ටම අර නිතර අඩු වැඩි වෙන්න ඕනේ. කාලයක් වැඩිපුර ගමන් කරනවා, කාලයක් අඩුවෙන් ගමන් කරනවා. අන්න එහෙම ගමන් කළොත් තමයි මේ ඉවුරු නැත්තම් පඩිපෙළක හැඩයගත් ඉවුරු නිර්මාණය වෙන්නේ. මේක බොහෝ ගංගාවල දක්නට ලැබෙන්නේ නැහැ. ඇතැම් රටවල් දැන් උදාහරණයක් නයිල් ගංගාවේ තියෙන මේ දෙපැත්තේ තියෙන ඉවුරු වල මේ පඩිපෙළක හැඩයක් ගත් ඉවුරු වල වගා කරනවා. මේ ගොඩක් වෙලාවට මේ වී වගා කරනවා ධාන්‍ය වර්ග වගා කරනවා මොකද ඒගොල්ලෝ දන්නවා ගංගා ජල මට්ටම වැඩි වෙන්නේ කාලෙකද කියලා. ඒ කාලෙදි වගා කරන්න බෑ. මේ දෙපැත්තේ නිම්නවල මේ දෙපස නිම්නවල දියලු ද්‍රව්‍යයක් තැන්පත් වෙනවා. මඩ තැන්පත් වීමකුත් වෙනවා. ඒතකොට වගා කරන්නත් පහසුයි. ඒක අපේ විස්තරයට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අපි ගම් මළුව හෙවත් යුග්ම මළුව කියලා කියන්නේ. ඔයගොල්ලෝ මෙන්න මේ රූප සටහන ඇඳනන් ඇති අර රූප සටහන අඳින්න බෑ. ඔයගොල්ලන්ට අර තියෙන රූප සටහන් මේක තමයි අපි ගම් මළුව කියලා හඳුන්වන්නේ. හරි මේ රූප සටහන ඒ සඳහා ප්‍රමාණවත්. හරි. ඒක ඇඳ ගන්න ඕගොල්ලෝ. ඇඳලත් ඇති නිසා අපි ඊළඟට යන්න. බලන්න විස්තරය. ගම් මළුව හේවත් යුග්ම මළුව පඩිපෙළක හැඩයගත් ඉවුරු සහිත ගංගා නිම්නයකි. නොගැඹුරු පළල් නිම්නයක ගංගාව ගලා බසින විටදී ගංගාවේ ජල මට්ටම නිරන්තරයෙන් උස් පහත් වේ. උස් පහත් වේ කියන්නේ අඩු වැඩි වෙනවා කියන කාරණාව. ඊට ගංගාවේ නිම්නය පඩිපෙළක ආකාරයෙන් කාදනයට ලක් වේ. එහි ප්‍රතිඵලයක් වන්නේ පඩිපෙළක හැඩයගත් ගංගා නිම්නයක් නිර්මාණය වීමයි. මේ තියෙන විස්තරයට අමතරව කිසිම භූලක්ෂණයක අමතර විස්තරයක් ඕගොල්ලෝ දාන්න යන්න එපා. ඕගොල්ලෝ මේවා කොටස් වල එකතු කරන්න යන්නත් එපා. උදාහරණයක් දුන්නට කමක් නැහැ. මේකටත් උදාහරණයක් වශයෙන් කොලරාඩෝ ගංගාව ගන්න පුළුවන්. මේකටත් උදාහරණයක් වශයෙන් කොලරාඩෝ ගංගාව ගන්න පුළුවන්. ඇමරිකාවේ කොලරාඩෝ ගංගාව. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් අලුතෙන් එකතු කරන්න මේ විස්තරය තවත් සවිස්තරාත්මකව ලියන්න යන්න අර වගා කරනවා කිව්ව කාරණා ලියන්න යන්න එපා. මම මේ පැහැදිලි කිරීමක් කළේ. මොකද ඒවට ලකුණු දෙන්නේ නැහැ. ලකුණු දෙන්න මෙන්න මේ මම දීලා තියෙන මෙන්න මේ විස්තරයට තමයි ඔයගලන්ට ලකුණු හම්බ වෙන්නේ විභාගෙදී. ඊට අමතරව රූප සටහනක් අඳින්න කිව්වොත් රූප සටහනත් එක්ක අඳින්න ඕනේ. විභාගෙදී මේ ප්‍රශ්නේදී ඔයගොල්ලෝ හොඳට කියවන්න. දැන් උදාහරණයක් අපි මෙහෙම ගමුකෝ. ගංගාවක කාදිත භූලක්ෂණ දෙකක් විස්තර කරන්න. ප්‍රශ්නේ මොකද්ද? ගංගාවක කාදිත භූලක්ෂණ දෙකක් විස්තර කරන්න. ඒ ප්‍රශ්නේ තුල රූප සටහනක් අඳින්න කියලා නැහැ. ඒ ප්‍රශ්නේ තුල රූප සටහනක් අඳින්න කියලා නැහැ. එතකොට අඳින්න යන්නේ නැහැ. විස්තර දෙකක් විතරයි ලියන්න. දැන් ගම්මලුව කියලා දැම්මා විස්තරය ලිව්වා. විහාර නිම්නය කියලා ලිව්වනම විස්තරය ලිව්වා. ප්‍රශ්නේදී ඇහුවොත් විතරයි රූප සටහනක් අඳින්න. උදාහරණයක් විතර ගංගාවක කාදිත භූලක්ෂණ දෙකක ක්‍රියාවලිය රූප සටහන් මගින් පැහැදිලි කරන්න. අන්නේ ප්‍රශ්නය තුල දින රූප සටහන කියන එක. එතකොට තමයි රූප සටහනක් අඳින්නේ. නැත්තම් රූප සටහන අපි දන්නවයි කියලා අඳින්න යන්නේ නැහැ. ඒවත් මතක තියාගන්න දැන්. හරි. ප්‍රශ්නය අහන දෙයට තමයි උත්තරය දෙන්නේ. හරි. අපි ඊළඟට යමු.
හරි ඊළඟ ලක්ෂණයට අපි යමු. ඊළඟ ලක්ෂණ ටික වෙනස් වෙනවා ගංගාශ්‍රිත නිදිසාත භූ ලක්ෂණ. අපි දැන් කතා කරේ මොනවද? කාදිත භූ ලක්ෂණ. මොනවද අපි කතා කරපු කාදිත භූ ලක්ෂණ ආයි මතක් කරගමු. මුලින්ම අපි කතා කළා වී හැඩ නිම්නය. වී හැඩ නිම්නය. ඊට පස්සේ මොකද කතා කළේ? කියන්න බලන්න ඕගොල්ලෝ. මොකක්ද ඊට පස්සේ කතා කළේ? මුලින්ම වී හැඩ නිම්නය ඊට පස්සේ නිම්නය කතා කළා. දියැල්ල කතා කළා. ඌට්ටු නිරු කතා කළා. ගල්වන කතා කළා. ගංගා දොරුව කතා කළා. මලු ඒවත් යුග්ම මලුව කතා කළා. ඒ මොන ලක්ෂණද පුතේ? කාදිත ලක්ෂණ. කාදිත භූ ලක්ෂණ. දැන් අපි කියනවා ගංගාවල තැන්පත් වීම හේවත් නිදිසාදනෙන් නිර්මාණය වන භූ ලක්ෂණ සම්බන්ධව කතා කරනවා. අද මේ ලක්ෂණ ටික කතා කරන්න ඕනේ සේරම. අපි බලමු ගංගාශ්‍රිත නිදිසාදිත භූ ලක්ෂණ කියන්නේ මොනවද කියලා. හරි. ගොඩක් වෙලාවට මේ නිදිසාදිත භූ ලක්ෂණ දක්නට ලැබෙන්නේ පර්වත හා වෘද කියන අවස්ථාවන් දෙකේ. ඒකනොත් වැඩිපුරම දක්නට ලැබෙන්නේ වෘද කියන අවස්ථාවේ. පළවෙනි භූ ලක්ෂණය තමයි ගන්ධංගරය. ඔයාලට පේනවනේ මේ ගන්ධංගරය. මම ටිකක් ඒක zoom කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ඇමර්සන් ගංගාවේ ගන්ධංගරය. ඒක ඉතින් වැඩිපුර පැහැදිලි කිරීම අවශ්‍යත් නැහැ. දඟරේ කියන එක පැහැදිලි නෙවෙයි. හරි. ගන්ධංගරය කියන එක ඕකෙම පැහැදිලිනවා මොකද්ද කියන කාරණාව. ඒකේ අපි රූප සටහන ඕක අඳිනකොට මෙන්න මේවා එකක් අඳින්න. විශේෂිත රූප සටහන අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලෝ අඳිනකොට මේ මෙන්න මේවා එකක් ඇඳාම ඇති. ගංගාව දඟර සහිතව ගලා බහිනවා කියන එක ඇඳාම ඇති. වෙන මොකුත් මේකට අතු ගංගා මේවට රාමු මේ මොකුත් අඳින්න අවශ්‍යතාවයක් නැහැ. ගන්ධංගරය කියලා මාතෘකාව දැම්මා. ඔන්නෝම කෙනෙකුට ඕනම් පුළුවන් මෙන්න මේ වගේ ඊතල ටිකක් දාලා දඟරේ පෙන්වන්න එච්චරයි. මේක නිල් පාටින් පාට කරන්න පුළුවන්. දැන් මේ අඳින භූ ලක්ෂණ වලට සමහර අය මේ වගේ රාමුවක් අඳිනවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. සමහර අය පුරුදුලා ඉන්නවා මෙන්න මේ වගේ රාමුවක් අඳින්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. හරි. ඔක තමයි ගන්ධංගරේ. මොකද්ද නිර්මාණය වෙන්න හේතුව? පර්ණත හා වෘද්ධ අවස්ථාවේ ගංගාව ගලාගෙන යනකොට කාදනය කරන්න බෑ. ජල මට්ටම වැඩි වුණාට වේගය අඩුයි. හිමින් ගලන්නේ. එතකොට හම්බෙන සමහර බාධක මොකද වෙන්නේ? කඳු ගැටයක් වෙන්න පුළුවන්, තද පාෂාණයක් වෙන්න පුළුවන්. කාදනය කරන්න අපහසු තැනක් වෙන්න පුළුවන්. මොකද වෙන්නේ? ඒක මගහරිමින් ගංගාව දඟර සහිතව ඉස්සරහට ගලාගෙන යනවා. ඒවා මගහරිමින් ගංගාව දඟර සහිතව ඉස්සරහට ගලාගෙන යනවා. ඒක තමයි ගන්ධංගරය කියලා අදහස් කරන්නේ. ගන්ධංගරය කියලා අදහස් කරන්නේ. හරි. right. මේ තියෙන විස්තරي ගන්ධංගරයේ පර්ණත හා වෘද්ධ අවස්ථාවන්හිදී දැකගත හැකි නිදිසාදිත භූ ලක්ෂණයකි. මෙම අවධියේදී ගංගාව ගලා බසිනුයේ නොගැඹුරු පුල නිම්නයක බෑවුම අඩු නිසා එහි වේගය අඩු වේ. එවිට ගංගාවට භූමිය කාදනය කරමින් වේගෙන් බැලිය නෙමේ ගැලිය නොහැකි නිසා පහසු මාර්ගයේ තෝරා ගනිමින් දගර සහිතව ගලා බසී. උදාහරණ දන්නවනේ ඕන තරම් දින්න පුළුවන් නයිල් ගඟ, ඇමසන් ගඟ, මහවැලි ගඟ ලංකාවේ ඕනම ගංගාවක් ඉතින් දගර සහිතයි. ඒක සාමාන්‍ය ලක්ෂණයක්. පැහැදිලිනේ අපි ඊළඟ ලක්ෂණයට යමු. දුනුවිල හිවත් අශ්වලාඩම් විල. ඕනන් රූප සටහනක් පේනවා ඇති. දුනුවිල හිවත් අශ්වලාඩම් විල. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දකින්නකොටම පැහැදිලිත් ඇති. මේ තමයි ගන්ධංගරය. මේ තමයි පැරණි ගන්ධංගරය. මේ ගංගාව ගිය මාර්ගය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. මෙහෙම තමයි ගංගාව ගිහිල්ලා තියෙන්නේ ඉස්සෙල්ලා. ඔන්න ඔහොම. මේ ගඟත් එහෙමයි. මේක A පැත්ත, මේක B පැත්ත. මේ තියෙන ගංගාව ගමන් කරපු ආකාරය. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දඟරේ මග ඇරිලා. කියන්නකෝ බලන්න මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා. දැන් මේ දඟර සහිතව මෙහෙම ගිය ගංගාව ගවල සාමාන්‍ය දැනීමෙන් කියන්න බලන්න මේ දඟරේ ඇයි මග ඇරෙන්නේ නැත්තේ? දැන් ගඟ ඍජුව ගලනවා. දඟරේ මග ඇරලා මේ අර කොටස
වගුරු බිමක් විලක් බවට පත් වෙලා. දැන් ඔයාලට පේනවා මේ B එකේ මෙතන අර ඇල්ගී පවා වර්ධනය වෙලා ගලන්නේ නැහෙනි. මොකද්ද හේතුව? මේක නිර්මාණය වෙන්නේ ගන්ධාගරයක් ඇසුරේ. කාට හරි කියන්න බලන්න මොකද්ද මේ මෙහෙම වෙන්න හේතුව මොකද්ද මෙහෙම? නිකම්ම එක පාට වෙන්නේ නැහැ නේද? අයි දඟරේ මග ඇරලා ගංගාව ඍජුව ගලන්නේ. හිතා ගන්න බැරිද? ගංගාව වේගයෙන් ගලන විට ඔව්. වර්ෂාපතනය වැඩි වුණාම ජල මට්ටම වැඩි වෙනවා. ගංගාව වේගයෙන් ගලනවා. එතකොට අර පරණ වංගුව ගන්න බෑ. ගංගාව කෙලින් යනවා. හරි. ඒක තමයි වෙන්නේ. ඒක තමයි දුනුවිල් කියන්නේ. සමහර විට සමාගාවට ආයි ජල මට්ටම අඩු වෙද්දී පැරණි දඟරෙන් ආයි ගලන්නත් පුළුවන්. ඒ වගේව ගොඩාක් වෙලාවට දැන් ලංකාවේ මහවැලි ගඟ ආශ්‍රිතවත් කීපයක් තියෙනවා. ඒවා පැහැදිලිවම හඳුනා ගන්නත් බෑ. ඊට පස්සේ මාදු ගඟෙත් මම දන්න විදිහට කීපයක් තියෙනවා. වැඩිපුරම දක්නට ලැබෙන්නේ මේ ඇමසන් වනාන්තරය හරහා ගලා බස්න ඇමසන් ගංගාවේ තමයි මේ වැඩිපුරම මේ ලක්ෂණය දක්නට ලැබෙන්නේ. හරි ඒක රූප සටහන අඳිනකොට ඕගොල්ලෝ දැන් මේවා මම දාලා තියෙන ඇත්ත රූප සටහන අඳින්න බෑනේ. මෙන්න මේ වගේ රූප සටහනක් අඳින්න මම ඇදලා පෙන්නන්නම්. අනිවාර්යෙන් මේක නිර්මාණය වෙන්නේ ගන් දඟරයක් ඇසුරෙන් නිසා. ඔයගොල්ලෝ ගන් දඟරයක් එක රූප සටහනක පෙන්වන්න ඕනේ මෙන්න මේ වගේ. ගන් දඟරයක් ඇදලා පෙන්වන්න ඕනේ. පළවෙනි රූප සටහන. ඒකෙන් තමයි මේක අපි පටන් ගන්නෙ. මෙන්න මේ වගේ. මේ ගන් දඟරේ. ඒ රූප සටහනේ ඔයගොල්ලෝ දාන්න ඕනේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ ඍජුව ගන්න තැන මේ වගේ කඩේරින් දාන්න ඕනේ මේ. ඔන්න වගේ දාන්න ඕනේ. දාලා ඊළඟ රූප සටහනේ ඔයගොල්ලන්ට පුළුවන් අර දඟරේ ටිකක් අඩු කළා මෙන්න මේ වගේ මෙන්න මේක තමයි දුනුවිල කියලා කියන්නේ. ඇයි දුනුවිල කියන්නේ? දුන්නක හැඩය ගන්න හින්දා. අශ්වලාඩම්බිල කියන්නේ අශ්වයාගේ අර කුරයට ගහන ලාඩමේ යකඩ ලාඩමේ හැඩය නිසා දුනුවිල. විශේෂිත දෙයක් නෙමෙයි. සාමාන්‍ය ක්‍රියාවලිය. ඔන්න ඔහම ඇඳනන් ඇති. මේ රූප සටහන අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඒක ඇඳනන් වඩා හොඳයි. තියෙන්නේ අඳින්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ නේ. මෙන්න මේ දෙකම ඇඳනම වඩා හොඳයි. මොකද ඒ ඇසුරේන නිර්මාණය වෙන්නේ. හරි. ඔන්නක තමයි දුනුවිල හේවත් අශ්වලාඩම්බිල කියලා අපි හඳුන්වන්නේ. දුනුවිල හේවත් අශ්වලාඩම්බිල පර්ණත හා වෘද්ධන අවස්ථාවන් දෙකේදීම ගන් දඟරය ආශ්‍රයෙන් නිර්මාණය වී නොගැඹුරු පළල් නිම්නයේ ගංගා ගලා බසින එම මාර්ගයේ නිරන්තරයෙන් වෙනස් වී ජල මට්ටම වැඩි වී ගංගාව වේගයෙන් ගලන අවස්ථාවන්හිදී ගන් දඟරය මගහැර ගංගාව ඍජුව ගලා බසී. එවිට ගන් දඟරය සහිත කොටස తాවකාලික විලක් හෝ වගුරක් බවට පත් වේ. මෙම ලක්ෂණය අශ්වලාඩම්බිල දුනුවිල යනුවෙන් හඳුන්වයි. උදාහරණ දෙන්න ඇමසන් ගංගාව ඒ වගේ උදාහරණ කිහිපයක් දෙන්න. එක උදාහරණයක් ඇති. හැඩපළු ගංගාව අපි ඊළඟ ලක්ෂණයට යමු. හැඩපළු ගංගාව මේකත් ගංගාවක නිර්මාණය වෙන නිදිසාධිත ලක්ෂණයක්. මම මේ දාලා තියෙන්නේ රූප සටහන දකුණු ඇමරිකාවේ පරානා කියන ගංගාව. පරානා කියනවා පැරානා කියන ගංගාව තමයි මේ දාලා තියෙන්නේ. මම ඔක නම් zoom කරලා පොඩ්ඩක් පෙන්නන්නම් හැඩපළු ලක්ෂණය. ලංකාවෙත් තියෙනවා මාදු ගඟේ මහවැලි ගංගා මේ ලක්ෂණය තියෙනවා. ඔයාලට පේනවා මේ ගංගාවේ මැද්දේ දූපත් තියෙනවා. මේ තියෙන දූපත් මෙතනක් තියෙන්නේ මේ ස්ථානෙත් තියෙනවා. මේ ස්ථානෙත් දූපත් තියෙනවා. මේවා තමයි හැඩපළු ලක්ෂණ කියන්නේ. මොනවද මේ ගංගාව මගින් පරිවහනය කරන දේවල් වැලි මැටි රොන් මඩ වගේ දේවල් මොකද වෙන්නේ? අර අගොල්ලෝ මුලින් කිව්වේ ජල මට්ටම අඩුවීම, ගංගාව දඟර සහිත වීම, බාධකයක් හමු වීම වගේ දේවල් මත මොකද වෙන්නේ? තැන් තැන් වල මේ වගේ දූපත් වශයෙන් තැන්පත් වෙනවා. අනේ මේ ලක්ෂණය තමයි අපි හඳුන්වන්නේ හැඩපළු ගංගාව කියලා. සරල කාරණාවක්. ඒකට ඔයගොල්ලෝ අඳින්න අවශ්‍ය රූප සටහන මෙන්න මෙහෙම ඇඳනනම් හරි.
ගංගාවක් ඇඳලා මෙන්න මෙහෙම ඔල ඇඳලත් ඇදලා රූප සටහන මෙන්න මේ වගේ රූප සටහනක් අඳින්න මේ කොටස් තුඹුරු පාටින් වගේ පාට කරනවා නම් හොඳයි මෙන්න මේ ලක්ෂණය තමයි හැඩපොළ ලක්ෂණයක් කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ ලක්ෂණය හරි ඔය ලක්ෂණය තමයි හැඩපොළ ගංගාව කියලා අපි හඳුන්වන්නේ හරි ඔය රූප සටහන ප්‍රමාණවත් විභාගය සඳහා හරි ගංගාවේ පරිණත හා වෘද්ධ අවස්ථාවේදී දැකගත හැකි නිදිසාදිත භූලක්ෂණයකි මෙම අවස්ථාවට ළඟාවන්ට ගංගාවේ ජල මට්ටමත් භාරයත් දැන් මතක ඇතිනේ භාරය කියන්නේ මොකක්ද කියලා නේ කාදනය කරපු දේවල් ටික භාරයත් අධික වේ එමෙන්නම ගංගාව සෙමෙන් ගලා බසී එවිට ගංගා භාරය වැලි බොරළු හා දියලු ද්‍රව්‍ය තනින් තන නිසාදනය වී දූපත් හා දියලු ගොඩලි නිර්මාණය වේ එම ලක්ෂණය හැඩපළු ගංගාවක් ලෙස හඳුන්වයි ඇතැම් අය මේකට ලියනවා මේ ගංගා දූපත් කියලා ඒක තරද්දක් නෑ නමුත් ඉතින් අපිට හැඩපළු ගංගාව කියලා ලියන්න පුළුවන් හරි ගංගා දූපත් කියනට වඩා හැඩපළු ගංගාව කියන එක හොඳයි හරි අපි ඊළඟ කොටස බලමු ඊළඟ ලක්ෂණය මේකට උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන් හැඩපළු ගංගාවට මහවැලි ගංගාව මාදු ගඟ උදාහරණ වශයෙන් දෙන්න පුළුවන් ඊළඟ ලක්ෂණය ගංකණ්ඩි හා පිටාර තැනි ඔයගොල්ලන්ට මේ රූප සටහන පේනව නේද ගංකණ්ඩි හා පිටාර තැනි මේ රූප සටහන පේනව නේද ගංකණ්ඩි හා පිටාර තැනි මේ රූප සටහන පේනවද ඔයගොල්ලන්ට ඔව් සර් පේනවා ඔව් හරි මේ ගංකණ්ඩියක් කියන්නේ මෙන්න මේක මම ඔයගොල්ලන්ට රූප සටහනකින් නැවත පැහැදිලි කරන්නම් ගංකණ්ඩියක් කියලා හඳුන්වන්නේ මෙන්න මේ දෙපැත්තේ කොටස් දෙක මේ තියෙන්නේ මේක තමයි ගංකණ්ඩිය මේ ගස් වැවිලා තියෙන්නේ මේ තමයි ගංකණ්ඩිය හරි ගංකණ්ඩිය කියන ඔය ලක්ෂණය පිටාර තැන්න කියන්නේ මෙන්න මේ දෙපැත්තේ මම මේ කතිර ගහන්නේ මෙන්න මේ කතිර ගාන ප්‍රදේශය තමයි පිටාර තැන්න කියලා කියන්නේ දැන් මෙන්න මෙතන මේවයි කණ්ඩි දෙකක් තියෙනවා මේ කණ්ඩි දෙක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ මේ ගංගාව මගින්ම ගේන ද්‍රව්‍ය මේ ගංගා ජල මට්ටම වැඩි වෙනකොට මොකද වෙන්නේ මේ දෙපැත්තේ තිවුරු වල තැන්පත් වෙනවා ඒවැ තමයි මේ ශාක වර්ධනය වෙලා තියෙන්නේ මේ සමහර අවස්ථාවල ගංගා පිටාර ගලනවා පිටාර ගැලුවාම ඒකේ නාපු දේවල් මේ පහළ නිම්නවල තැන්පත් වීමක් සිද්ධ වෙනවා ගංකණ්ඩි හා පිටාර තැනි කියන එක භූලක්ෂණ දෙකකට ගන්නත් පුළුවන් එකකට ගන්නත් පුළුවන් මොකද දෙකම එකම ආකාරයෙන් නිර්මාණය වෙන හින්දා මම ඒක රූප සටහනක ඇඳලා පෙන්නන්නම් නැවතත් එන්න මේ වගේ මම මේ අඳින්නේ හරස්කඩක් ගංගාවක නිම්නයක මෙතන ගංගාව ඊට පස්සේ මේ ගංගාව මගින් ගේන ද්‍රව්‍ය පරිවහනය කරන ද්‍රව්‍ය ගංගාවේ ජල මට්ටම වැඩි වෙනකොට නැත්තම් පිටාර ගන්න අවස්ථාවල මොකද වෙන්නේ මෙන්න මේ දෙපැත්තේ ඉවුරු වල තැන්පත් වෙනවා මේ තියෙන්නේ මෙන්න මේ ඉවුරු වල තැන්පත් වීමක් වෙනවා පරිවහනය කරන වැලි මැටි බොරළු වගේ දේවල් පාෂාණ කොටස් මෙන්න මේ ඉවුරු වල තැන්පත් වීමක් වෙනවා මෙන්න මේක තමයි ගංකණ්ඩිය කියලා කියන්නේ. එතකොට මේ ගංකණ්ඩිය කියන්නේ ස්වාභාවික බැම්මක්.
ගංගාව මගින්ම නිර්මාණය කරන ස්වාභාවික බැම්මක් තමයි මේ ගං කණ්ඩිය කියලා කියන්නේ මේ. ගං කණ්ඩිය. හරි. මේ රූප සටහන ඔයගොල්ලෝ අඳින්න ඕනේ. මෙන්න මේ රූප සටහන හරි. ඊට පස්සේ සමහර අවස්ථාවල ගංගා පිටාර ගලන මේ පහළට ජලය ගලාගෙන යනවා. ඒ පහළට ජලය ගලාගෙන ගියාට පස්සේ මේ පහළ නිම්නවල මේ මඩ තැන්පත් වෙනවා. හැම අවස්ථාවකම ගංගා පිටාර ගලන්නේ නැහැ. සමහර අවස්ථාවල ගංගා පිටාර ගලනවා. අන්න ඒ අවස්ථාවේදී මේ පල්ලෙහාට ජලය ගලාන ගිහිල්ලා ජලය හිඳුනට පස්සේ මේ වගේ මඩ තැන්පත් වෙනවා. අන්න ඒක අපි හඳුන්වනවා පිටාර තැන්න කියලා. පිටාර තැන්න. කුඹුරුත් මේ පිටාර දැන විදිහට ගන්න පුළුවන්. අන්න හරි. බොහොම හරි. කුඹුරු කියලා කියන්නේ පිටාර තැන්න. කුඹුරු කියලා කියන්නේ පිටාර තැන්න. ගොඩක් වෙලාවට මේ ලංකාවේ තියෙන මේ ආශ්‍රිතව ගම් කණ්ඩි. මේ ගම් කණ්ඩි වල හැදෙනවා ඊට පස්සේ කුඹුක් ගස් මී ගස් ඒව හැදෙනවා. ඒතර කාලයක් ගියාට පස්සේ ස්වාභාවිකවම ජල ගැලීම පාලනය කරන බැම්මක් බවට පත් වෙනවා මේ ගම් කණ්ඩි. ඕනම ගංගාවක මේක තියෙනවා. දැන් වෙලා තියෙන මිනිස්සුන්ගේ මානව කටයුතු හින්දා ගම් කණ්ඩිය මේවා ඉවත් කරනවා. කුඹුක් ගස් කපනවා, මී ගස් කපනවා. ඊට අමතරව මේ ගම් කණ්ඩි වල මිනිස්සු ගෙවල් හදා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු පිටාර ගැලීමට ලක් වෙනවා. ඒ තර්ජනයට බහුලව ලක් වෙනවා. නැත්තම් ස්වාභාවිකව මේ පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ ආරක්ෂා සහිතව. ගැටලුකාරී නොවන ආකාරයට. ගම් කණ්ඩිය මගින් පිටාර ගැලීම පවා පාලනය කරනවා. අධික ලෙස පිටාර ගැලීමක් ජල මට්ටමක් આવොත් තමයි පිටාර ගලන්නේ. දැන් කුඩා වැස්සකටත් පිටාර ගලන්න හේතුව තමයි ගම් කණ්ඩි නෑ. එතකොට ඒව හේදිලා ගිහිල්ලා පතුල් වල වැලි තැම්පත් වෙලා. ඒ නිසා පතුල ගොඩක් පිරීලා වැලි වලින්. එතකොට මොකද වෙන්නේ? කුඩා වැස්සකදී පවා ජල ගැලීම් වලට ලක් වෙනවා. ක්‍රියාවලිය වෙනස් වෙලාද වෙනකොට. අන්න ඒකයි වෙලා තියෙන්නේ මානව කටයුතුත් එක්ක. හරි. මෙන්න මේක ගම් කණ්ඩි හා පිටාර තැනි වලට මෙන්න මේ රූප සටහන තිබ්බනම් ප්‍රමාණවත්. මේ දෙපැත්තෙම තියෙන පිටාර තැන. පිටාර තැන. හරි දැනගත්තද? ඔව් සර්. හරි. බලන්න ගම් කණ්ඩි හා පිටාරතනි ගංගාවක පර්ණත හා වෘද්ධ අවස්ථාවන් දෙකෙහිදීම නිර්මාණය විය හැකිය. මෙම අවස්ථාවට ළඟා වන්නට නොගැඹුරු පළල් නිම්නයක ගංගාව සෙමින් ගලා බසී. එවිට ගංගා භාරය කියන එක දන්නවද? ජල ධාරිතාවයේ අධික වේ. එමෙන්නම ගංගාව නිතර ජල ගැලීම් වලට ලක්වන අතර ජල මට්ටමද නිතර උස් පහත් වේ. එවිට ගංගාවෙන් පරිවහනය කළ දියලු ද්‍රව්‍ය වන වැලි කැට, ගල් කැට, පාෂාණ, දියලු ද්‍රව්‍ය, රොන් මඩ, මැටි ඕන දෙයක් ගන්න පුළුවන්. දෙපස ඉවුරු වල තැන්පත් වී ස්වාභාවික ගම් කණ්ඩි නිර්මාණය වේ. ගම් කණ්ඩි නිසා ජල ගැලීම් පාලනය වේ. එතන ගම් කණ්ඩි සම්බන්ධ විතරයි විස්තරය තියෙන්නේ. ඒක ප්‍රමාණවත්. උදාහරණ වශයෙන් නයිල් ගංගාවේ ගම් කණ්ඩි. හරි. ඒක ප්‍රමාණවත්. සටහන ඔයගොල්ලෝ ලියාගෙන නැත්නම් සටහන බලා ගන්න. අපි ඊළඟ ලක්ෂණයට යන්. අවසාන ලක්ෂණය ඩෙල්ටාව. මෙතනින් මේ ගංගා සම්බන්ධව කොටස ඉවර වෙනවා. දැන් මේ ක්‍රමේ වාසියකුත් තියෙනවා. මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඔයගොල්ලොත් මේකට හරියට අනුගත වුණොත් දැන් අපි සාමාන්‍ය පන්තියක කළා නම් මේ සේරම එක දවසේ කරන්න බෑ. මේකේ මුල් ටික සාකච්ඡා කරනකොටම අපේ පැය දෙක ගිහිල්ලා ඉවරයි. මොකද අපි වයිට් බෝඩ් වල නැත්තම් රූප සටහන් ඇඳලා මල්ටිමීඩියා වලින් පැහැදිලි කරලා ඔයගොල්ලෝ සටහන ලියා ගන්නකොට හරි අපි මේ එහෙම කරනකොට මේ ගොඩක් කල් ගත වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ අපි මේකට හරියට අනුගත වෙලා මේ ඉන්ටර්නෙට් වගේ දේවල් හරියට හදාගත්තොත් මම මේ පැත්තෙන් උපරිමයට මේක පැහැදිලි කරන්න උත්සාහයක් ගන්නවා මේ තාක්ෂණය පාවිච්චි කරලා. එතකොට මේක ඔයගොල්ලන්ටත් වාසිදායි. එක්තරා විදිහකට. අනික පන්ති යන්න ඕනෙත් නෑ. දැන් ගෙදර ඉඳලම මේක හදාරන්නත් පුළුවන්. අර පන්තියක ඉන්නකොට දැනෙන අපහසුතාවයක් නෑ. ඒ හොඳ පැත්ත. නමුත් අර පන්තියක වගේ අපිට පැහැදිලි කිරීම කරන්න අමාරුයි. ඒ නිසා ඔයගොල්ලොත් මේකට අනුගත වීම උපරිම අට්ටමින් තිබ්බොත් හොඳට අහගෙන හිටියොත් දැන් ඔයගොල්ලෝ ෆෝන් එකකින් නෙමෙයි ගොඩක් අය බලන්නේ කම්පියුටර් එකක් තියෙනවා නම් කම්පියුටර් එකට මේක සම්බන්ධ කරගන්න සම්බන්ධතාවය හදාගන්න. ඒ වගේම තමයි පුතේ ඔයගොල්ලන්ට තියෙනවා මේ ඉන්ටර්නෙට් පැකේජස් දීලා මං හිතන්නේ මේ යා Zoom පැකේජ් නෙමෙයි ඉන්ටර්නෙට් පැකේජ් මේ
මම හිතන්නේ මේ Zoom ඊට පස්සේ Microsoft Teams මේ වගේ දේවල් යන්න විතරක් පැකේජ් තියෙනවා ගොඩක් අඩුවට. මාසෙටම පොඩි ගාණයි වෙන්නේ. ඒවා එකක් පුළුවන් නම් ගන්න. කාඩ් දාන්න අවශ්‍යතාවයක් නැහැ. කාඩ් වලට මම හිතන්නේ ටිකක් නෙමෙයි ගොඩක් යනවා මේ මුදල්. ඉතින් කාරණා ටිකත් අවධානය යොමු කරලා දැන් ටිකෙන් ටික අනුගත වෙන්න. මොකද අපිට තවමත් මේ වසංගතයත් එක්ක පාසල් පටන් ගන්න දිනයක කිසිම තොරතුරක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියලා තියෙනවා විකල්ප අධ්‍යාපන ක්‍රමවේදයන්. ඒ කියන්නේ මේ අපි කරන ක්‍රමවේදය රූපවාහිනී වැඩසටහන් වෙනත් ඔය PDF ෆයිල් නැත්තම් මොනවා හරි දෙන අභ්‍යාස WhatsApp මොනවා හරි ගෲප් හරහා ඒවා තමයි විකල්ප අධ්‍යාපන ක්‍රම. ඔයගොල්ලන්ට මම ඉදිරියේදී රූපවාහිනියත් වැඩසටහන් කීපයක්යි මගෙත් වැඩසටහනක් තියෙනවා. ඒ නිසා මේ ඒ වගේ ක්‍රමවේදයන්. ඊට අමතරව මගේ YouTube channel එකක් තියෙනවා. මම ඒකටත් පාඩම් දානවා. ඒ ක්‍රමවේදයන් හරහා ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් අපෙන් කතා කරලා හරි නම්බර් එක තියෙනවනේ. ඊට අමතරව WhatsApp group එක හරහා හරි නැත්නම් inbox message එකක් දාලා හරි අහගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලොත් මේකට වැඩි කැපවීමක් දැන් කරන්න වෙලා තියෙනවා. මම හිතන්නේ ඉතිහාසය තුල මේක විශේෂ අවස්ථාවක්. අධ්‍යාපනය ලබන්න බැරි වෙලා තියෙන මුළු ලෝකෙම ළමයින්ට බහුතරයක් රටවල ළමයින්ට නිසා තාක්ෂණයේ තියෙන නිසා අපි උපරිම ප්‍රයෝජනයක් ගන්නට ඕනේ. හරි ඒ නිසා ඔයගොල්ලොත් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මේ සම්බන්ධව. හරි ඩෙල්ටා කියන එක අපි සාකච්ඡා කරමු ඊට පස්සේ. අවසාන භූලක්ෂණය මේක නිර්මාණය වෙන්නේ ගංගාවක අවසානයේ පර්යන්තයේ නැත්තම් මෝය කටේ. හරි අපි බලමු ඩෙල්ටාවක් නිර්මාණය වෙන ආකාරය. ඩෙල්ටාවක් පැහැදිලි කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මෙන්න මේ රූප සටහන ඇඳලා පෙන්වන්න ඕනේ ඩෙල්ටා කියලා මාතෘකාව දාලා. මෙන්න මේක ගංගාවක් ගලාගෙන එනවා. මේ තියෙන ගොඩබිම, මේ තියෙන සාගරය, මේ තියෙන මෙතනට අපි කියනවා මෝය කට කියලා. මෝය ගම් මෝය. එතකොට මේ ගේන දියලු ද්‍රව්‍ය මෙන්න මේ මෝය කටේ තැන්පත් වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ මෝය කටේ තැන්පත් වීමක් සිද්ධ වෙනවා මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර ගොඩලි වශයෙන්. ත්‍රිකෝණාකාර ගොඩලි වශයෙන් තැන්පත් වීමක් වෙනවා. මම ඔයාලට ප්‍රශ්නයක් අහනවා. ඇයි මේ ගෙනාපු දේවල් ටික සාගරයට එකතු වෙන්නේ නැතුව මේ මෝය කටේ තැන්පත් වෙන්නේ? දැන් මේ ටික මෙහෙමම මේ වැලි මැටි ටික සාගරයට ගහගෙන යන්න පුළුවන්. ඇයි කොටසක් මෙතන තැන්පත් වෙන්න හේතුව මොකද්ද? කියන්න බලන්න මයික් එක ඔන් කරලා. හිතා ගන්න බැරිද? මම ඇහුවේ මේ ගංගාවක් මගින් පරිවහනය කරන දේවල් අවසානයේදී මෙතනින් මුහුදට එකතු වෙනවනේ. ඇයි මුහුදට එකතු වෙන්නේ නැතුව මේ මෝය කටේ පර්යන්තේ අවසානම කොටසේ මෙතන මෝය කටේ තැන්පත් වෙන්නේ කියලා මං අහන්නේ. සරල දෙයක්. සාගරේ ගංගාවේ ජලය පීඩනය නිසා. අය කියන්නේ පුතේ? කියන්නේ සාගරයේ ජලයයි මේ ගංගාවේ ජලයයි අතර ජලයේ පීඩනය නිසා. ඒ කියන්නේ මේ සාගරයේ පැත්තෙන් ඇති වෙන බලපෑමද? නැහැ මේ ජලයේ පීඩනයක් ඇති වෙනවනේ මේ මුහුදේයි ගංගාවයි එකතු වෙද්දී. ඔව් ඒක අදහසක් නිවැරදි. ඒක අදහසක් තියෙනවා පීඩනයේ වෙනස්කමක් ඇති වෙනවා. ඒ පීඩනයේ වෙනස්කම ඇති වෙන්නේ මොකක් මතද? අන්න එකයි අපි එන්න ඕනේ. කතාව හරි වාගේ. ඒක හරි. දියලු ද්‍රව්‍ය ප්‍රමාණයත් එක්ක ඔව් දියලු ද්‍රව්‍ය ප්‍රමාණය ගොඩාක් වැඩි වුණොත් ඒත් තැන්පත් වීමක් වෙනවා. අනික තමයි ගංගාවේ වේගයත් අඩුයිනේ. ගංගා වේගය අඩුයි දියලු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එන්නත් ඕනේ. අර මගදී හැඩපළු ගංගා හැම නිර්මාණය නොවි විශාල ප්‍රමාණයක් එන්න ඕනේ. ඒක තැන්පත් වීමක් සිද්ධ වෙනවා මේ මෙතන මේ මෝය කටේ. තවත් ප්‍රධාන හේතුවක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි මේ පැත්තෙන් බලපාන සාගර තරංග. දැන් මුහුදු රළ බලපානවනේ මේ පැත්තේ. ඒ මුහුදු රළ මේ මෝය කටෙත් වදිනවනේ නිරන්තරයෙන්. ඒ මෝය කටේ වදිනකොට මේ ගේන දේවල් සාගරයට පරිවහනය කරන්න අපහසුයි. අන්න එතකොට තමයි මෙතන මේ මෝය කටේ තැන්පත් වීමක් සිද්ධ වෙන්නේ.
මෙන්න මේ ත්‍රිකෝණාකාර දියලු ගොඩලිය අපි හඳුන්වනවා ඩෙල්ටා කියලා. ඒ ඩෙල්ටා කියන්නේ හේතුවකුත් තියෙනවා මම ඒක පැහැදිලි කරන්නම්. ලෝකේ විශාලම ඩෙල්ටාව තමයි නයිල් ගඟ මුහුදට වැටෙන තැන තියෙන ඩෙල්ටාව. නයිල් ඩෙල්ටාව. නයිල් ඩෙල්ටාව. නයිල් ඩෙල්ටාව මුහුදට වැටෙන මේ මෙතන තියෙනෙත් ඒකේ කොටසක් මේ රූප සටහනේ තියෙනෙත් ඒකේ කොටසක්. ඒ නයිල් ඩෙල්ටාව මුහුදට වැටෙන තැන තියෙන රට තමයි ඊජිප්තුව. ඊජිප්තුව. ඊජිප්තුව අයිති වෙන්නේ පැරණි ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර වලටනේ. ග්‍රීක ශිෂ්ටාචාරෙන්නේ. එතකොට මේ ඊජිප්තු වැසියන් මේ ත්‍රිකෝණාකාර ගොඩැල්ල හැඳින්වුවා ඩෙල්ටාවක් කියලා. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ හෝඩියේ පැරණි ග්‍රීක හෝඩියේ මේක ඕගොල්ලන්ට අවශ්‍ය නැහැ මම අමතර දෙයක් කියලා දෙන්නේ. පැරණි ග්‍රීක හෝඩියේ තිබුණ අකුරක් ඩෙල්ටා කියලා. ඒ අකුර ඩෙල්ටා කියලා හැඳින්වුවා. ඒකේ හැඩය මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර හැඩයක්. ඩෙල්ටා කියන අකුර. හෝඩියේ තියෙන අකුරක් ඒගොල්ලන්ගේ. ඒ ඩෙල්ටා කියන අකුරේ හැඩය නිසා තමයි ඒ ඩෙල්ටා කියන අකුරේ හැඩය නිසා තමයි මේ ත්‍රිකෝණාකාර ගොඩැල්ලට ඩෙල්ටා කියලා නම දෙන්නේ. ග්‍රීක ජාතිකයෝ ඩෙල්ටා කියලා. හරි? ඒක තමයි මූලිකම හේතුව. මේ ත්‍රිකෝණාකාරව නිර්මාණය වෙන හේතුව තමයි දැන් මෙහෙම තැන්පත් වෙනවනේ. තැන්පත් වුණාට පස්සේ මේ අතරින් පතර වතුර ගලාගෙන යනවා මුහුදට. මේ අස්සෙන් වතුර ගලාගෙන යනවා මේ. ඒ අස්සෙන් ගලාගෙන යනකොට තමයි වතුර පාර මේ දෙපැත්ත ත්‍රිකෝණාකාරව හැදෙන්නේ. මේ පැත්ත පැතලි වෙන්නේ මේ සාගර තරංග නිසා. සාගර තරංග නිසා එක පැත්තක් පැතලි වෙනවා අනිත් දෙපැත්ත ජල පහර නිසා මේ අපශාකා නිසා මොකද වෙන්නේ? ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. හරි ඒ අමතර කාරණා ටිකක් මම කිව්වේ. ඔයගොල්ලෝ මෙන්න මේ රූප සටහන අඳලා තමයි විස්තර කිරීම කරන්න ඕනේ. මෙන්න මේ රූප සටහන තියෙන්න ඕනේ. හරි? right. අපි බලමු විස්තරේ මොකක්ද කියලා. ගංගාවක් සාගරයකට හෝ අභ්‍යන්තර ජලාශයකට හෝ අවතීර්ණය වන ස්ථානයේ හෙවත් මෝයකට දියලු ද්‍රව්‍ය තැන්පත් වීමෙන් සෑදෙන තැනි තලාව නැත්නම් අපිට ගන්න පුළුවන් දූපත් කියලා වුණත් ඩෙල්ටාව ලෙස හැඳින්වේ. ඩෙල්ටාවක් නිර්මාණය වීම සඳහා දියලු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගංගාව මගින් රැගෙන ආ යුතුය. එවිට ගංගාවේ ගෙන ආ සියලු ද්‍රව්‍ය ත්‍රිකෝණාකාර ගොඩලි වශයෙන් මෝයකට ආසන්නයේ තැන්පත් වේ. මෙසේ නිර්මාණය වන ත්‍රිකෝණාකාර දියලු ගොඩැල්ල ඩෙල්ටාව ලෙස හඳුන්වයි. ඩෙල්ටාවේ ස්වරූපය අනුව ඩෙල්ටා මෙතන වර්ග කීපයක් කියලා එන්න ඕනේ. වර්ග කීපයකි. ඒ කියන්නේ මුලින් ඕගොල්ලෝ ඩෙල්ටාවක් කියලා අර රූප සටහන ඇඳලා මම පෙන්නපු එක මේ විස්තරේ ලියන්න ඕනේ. ඊට අමතරව ඩෙල්ටා වර්ග 4ක් තියෙනවා. ඩෙල්ටා වර්ග 4ක් තියෙනේ. 4 විස්තර කරන්න ඕනේ නම් 4 ලිව්වා නම් ඇති. එකක් තමයි ත්‍රිකෝණාකාර හේවත් චාපාකාර ඩෙල්ටාව. මම අර ඔයගලන්ට කිව්ව විශාලම ඩෙල්ටාව නයිල් ඩෙල්ටාව කියලා. මේ තියෙන එකේ රූප සටහනක්. නයිල් ඩෙල්ටාවේ රූප සටහනක්. පේනවනේ විශාලත්වය කොච්චරද කියලා. ඒක හඳුන්වනවා ත්‍රිකෝණාකාර නැත්නම් චාපාකාර ඩෙල්ටාවක් කියලා. ඒක ඔයගොල්ලෝ ඔන්න රූප සටහනක් ඇඳගන්න මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ රූප සටහනක් ඇඳගන්න. ත්‍රිකෝණාකාර ඩෙල්ටාව චාපාකාර ඩෙල්ටාව කියන එකට මෙන්න මේ වගේ රූප සටහනක් තිබ්බනම් හරි. ත්‍රිකෝණාකාර ඩෙල්ටාව නැත්නම් චාපාකාර ඩෙල්ටාවට මෙන්න මේ වගේ රූප සටහනක් තිබ්බනම් හරි. මේක අඳින්න යන්න බෑ මේ නයිල් ඩෙල්ටාව අඳින්න බෑ මාසයක් විතර අඳින්න වෙයි. ඔන්නෝක තමයි ත්‍රිකෝණාකාර ඩෙල්ටාව. නයිල් ගංගාව මහවැලි ගඟ ආශ්‍රිතව මේ ත්‍රිකෝණාකාර ඩෙල්ටා ලක්ෂණය තියෙනවා. හරි. මේ පැත්ත ගොඩබිම මේ පැත්ත සාගරය. ත්‍රිකෝණාකාර හේවත් චාපාකාර ඩෙල්ටාව. ඒවා විස්තර ලියන්න යන්න ඕනේ නැහැ. හේතුව තමයි මේ ඩෙල්ටාවන් ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. ත්‍රිකෝණාකාර හැඩයක් ගන්න නිසා තමයි ත්‍රිකෝණාකාර නැත්නම් චාපාකාර ඩෙල්ටාව කියලා කියන්නේ. ඩෙල්ටා ලක්ෂණ විශාල ප්‍රමාණයක් මේ වගේ නිර්මාණය වෙන්න පුළුවන්. හරි. අපි ඊළඟට යමු. ඊළඟ එක කුරුළු පාද හේවත් පක්ෂි පාද ඩෙල්ටාව. ලෝකේ හොඳම කුරුළු පාද හේවත් පක්ෂි පාද ඩෙල්ටාවක් තියෙන්නේ මිසිසිපි ගංගාවේ ඇමරිකාවේ. කුරුළු පාද හේවත් පක්ෂි පාද කියන්නේ මෙන්න මේ නිසා ඩෙල්ටාවේ හැඩය දැන් ගංගාව ගලාගෙන ඇවිල්ලා මෙන්න මේ වගේ. අර පක්ෂියෙක්ගේ පාදයේ හැඩයට. ඔන්න වගේ හැඩයක් ගන්නවා නම් මේ පැති සාගරය. සාගරේ මේ තමයි ඩෙල්ටා ලක්ෂණ. මේ තියෙන ගංගාව. මේ තියෙන ගොඩබිම මේ පැත්තේ. මේ පැත්තෙත් ගොඩබිම.
හරි මේ ගංගාව ගලනවා මේ හැඩය කුරුළු පාදයක මේ දැන් මේක පේනවනේ මේ අර කුරුළු පාදය කියන්නේ පොඩි කුරුල්ලෙක් නෙමෙයි සාමාන්‍ය ටික විශාල කුරුල්ලෙක්ගේ පාදයක හැඩය ගන්න නිසා අපි කියනවා කුරුළු පාදේවත් පක්ෂිපාද ඩෙල්ටාව කියලා. කුරුළු පාදේවත් පක්ෂිපාද ඩෙල්ටාව කියලා මෙන්න මේ රූප සටහන ඒකට ඇඳහම හරි. ඒක ඔයගොල්ලෝ විස්තර ලියන්න ඕනේ නැහැ. කුරුළු පාදේවත් පක්ෂිපාද ඩෙල්ටාව කියලා ලිව්වා මේ රූප සටහනෙන් දරන් ඇති. උදාහරණයක් දෙන්න පුළුවන් මිසිසිපි ගංගාවේ ඇති ඩෙල්ටාව කියලා. අපි මුලින් ඩෙල්ටාව විස්තර කළා නේ නිසා නැවත නැවත ආයි කුරුළු පාද කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩෙල්ටාව විස්තර කරනවා නම් දිසාත භූලක්ෂණයක් විදිහට අර මම මුලින්ම කියපු රූප සටහන ඩෙල්ටාව ඇඳලා ඩෙල්ටාවේ විස්තරය ලියන්න ඕනේ. ඊට පස්සේ ඩෙල්ටා වර්ග 4ක් තියෙනවා කියලා මෙන්න මේ රූප සටහනක් මගින් ඇඳනන් ඇති ලිව්වනන් ඇති මේවා විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ අපි ඊළඟට යන් පුනීල මොය ඩෙල්ටාව. පුනීල මොය ඩෙල්ටාව කියන්නේ ඩෙල්ටාව නැත්තම් මොයකට ආසන්නේ පුනීලයක හැඩය ගන්න නිසා. එන්න මේ වගේ හැඩයක්. පුනීල මොය ඩෙල්ටාව. මොන ඩෙල්ටා ලක්ෂණයක් මෙතන එකක් අඳින්න. මේක අපි හඳුන්වනවා පුනීල මොය ඩෙල්ටාව කියලා. මේ පැත්තේ ගොඩබිම මේ පැත්තේ සාගරය ඔන්නක තමයි පුනීල මොය ඩෙල්ටාව කියලා අපි හඳුන්වනවා. මෙතන ගංගාව මෙතන තියෙන එංගලන්තයේ තේම්ස් ගංගාව මුහුදට වැට තැන මේ තියෙන්නේ. මෙතන පුනීල හැඩයක් ගන්නවා. මේ ස්ථානවල ඩෙල්ටා ලක්ෂණ තියෙනවා. දැන් මෙතන ඩෙල්ටා වැහෙන. මේ තියෙන තැන් වල ඩෙල්ටා ලක්ෂණ. හරි. මේ තියෙන ඩෙල්ටා ලක්ෂණ. මොයකට ආසන්නේ පුනීල එක හැඩය ගන්න නිසා තමයි පුනීල මොය ඩෙල්ටාව කියලා කියන්නේ. ඒකත් මෙන්න මේ රූප සටහන් තිබ්බනම් ප්‍රමාණවත්. එංගලන්තයේ තේම්ස් ගංගාව. අපි ඊළඟට යමු. සතුන්ඩ ඩෙල්ටාව. සතුන්ඩ කියන්නේ මේ කුරුල්ලෙකුගේ හොට්ට බඳු නැත්තම් මේ මාළුවෙකුගේ කට බඳු කියලා කියනවා. කියන්නේ සතෙක්ගේ කට මුඛයේ බඳු ඩෙල්ටාව කියලා හඳුන්වනවා. සතුන්ඩ ඩෙල්ටාව. යුරෝපයේ තියෙන ටයිබර් ගංගාව කියලා එකයි. ටයිබර් ගංගාවේ මේ හැඩැති ඩෙල්ටාවක් තමයි තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් ඒක අපි අඳින්න ඕනේ මෙන්න මේ වගේ. ඔන්න ඔයගේ ලක්ෂණයක්. ඔය තියෙන්නේ. මෙන්න මේ වගේ ලක්ෂණයක්. මේ තියෙන ගොඩබිම. මේ තියෙන ගංගාව. මේ තියෙන ගංගාව. මේ තියෙන සාගරය. මේ තියෙන සාගරය. ඩෙල්ටාව නිර්මාණය වෙන්නේ මෙන්න මේ දෙපැත්තේ. මම මේ අඳින්නේ. මෙන්න මේ ඩෙල්ටාව නිර්මාණය වෙන්නේ මෙන්න මේ දෙපැත්තේ. මම මේ පාට කරන්නේ. මේක තමයි ඩෙල්ටාව. ඩෙල්ටාව නිම්නේ මැද්දේ නෙමෙයි ගොඩක් වෙලා නිර්මාණය වෙන්නේ මේ දෙපැත්තේ. ඔන්න ඔය දෙපැත්තේ නිර්මාණය වෙනකොට ඒක අර කටක් බඳු හැඩයක් ගන්න නිසා සතුන්ඩ ඩෙල්ටාව කියලා කියනවා. ටයිබර් ගංගාව යුරෝපයේ තියෙනවා. හරි ඔතනින් ඉවර වෙනවා පාඩම. ඔතනින් ඉවරයි අපි ඔතනින් එහාට භූලක්ෂණ කතා කරන්න නැහැ. ගංගා ක්‍රියාවලිය බහිජනකාරක වල ගංගා ක්‍රියාවලිය අවසන් වෙනවා.